අද අපි බලමු භූකම්පන විද්‍යාව. දැන් උසස් පෙළ විෂයට දෝලන හා තරංගවල තියෙන අලුතෙන් එකතු කළ එකක් තමයි භූකම්පන විද්‍යාව. මේ භූකම්පන විද්‍යාව ගොඩක් එකතු කරන්න හේතුව තමයි 2004 ඇති වෙච්ච සුනාමිය. සුනාමියෙන් පස්සේ ගොඩක් අය සුනාමිය කියන්නේ මොකක්ද කියන එක දැනගෙන නැහැ. හිටියේ නැහැ. සුනාමියක් ඇති වෙන්නේ කොහොමද? භූකම්පනයක් කියන්නේ මොකක්ද කියන එක. ඊට පස්සේ අපේ A level subject එකට මේක ඇතුල් කරන්න ඕනේ කියලා 2004න් පස්සේ තමයි භූකම්පන විද්‍යාව මුලින්ම අපේ සිලබස් එකට ඇතුල් කරේ. ඉතින් මේ භූකම්පන විද්‍යාව සම්බන්ධව අපිට ගොඩක් වෙලාවට කෙටි ප්‍රශ්න පත්‍රයේ සමහර වෙලාවට එක ප්‍රශ්නයක් වගේ එකක් එන්න පුළුවන්. එක ප්‍රශ්නයක් වගේ තවත් එකක් එන්න පුළුවන් රචනාමය ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට දෙන්නේ ඡේදයක් දීලා වෙලා ඡේදයේ ඇසුරින් ප්‍රශ්න අහනවා. ඡේදයේ ඇසුරින් ප්‍රශ්න අහනවා. ඒක ලකුණු 30ක ප්‍රශ්නයක්. ඉතින් මේක අපිට 2018 ආවා භූකම්පන විද්‍යාව සම්බන්ධ කරලා ප්‍රශ්නයක්. ඒකයි සුනාමි එකට සම්බන්ධ කරලා. ඊට කලින් ආවා මට මතක හැටියට 2012 වගේ 2012 13 වගේ මට හරියටම මතක නැහැ. ඒ අවුරුද්දේත් අපිට ලැබුණා මේ භූකම්පන විද්‍යාව සම්බන්ධව ප්‍රශ්නයක්. මේ සැරේ 2018 ඇවි සුනාමි සම්බන්ධ ප්‍රශ්නයක්. ඊට අවුරුදු 4කට 5කට විතර කලින් ආවා. අපිට මේ භූකම්පන විද්‍යාව සම්බන්ධව ප්‍රශ්නයක්. අපි බලමු අපිට මේ භූකම්පන විද්‍යාවේදී මේකේ තියරි කොටස් ටික. ඇත්තට මේකේ ගණන් හදන්න නැහැ. අපිට ගොඩක් වෙලාවට තියරි තියෙන්නේ. ඉතින් තියරි සම්බන්ධව අපිට ගොඩක් වෙලාවට අපිට ඉගෙන ගන්න වෙනවා. ඇත්ත මේක ඇත්තටම මේ රසවත් භූකම්පන විද්‍යාව කියන එක දැන් ඔක ජියෝග්‍රැෆි වලටත් කරනවා. ජියෝග්‍රැෆි වලට අපි වගේ මේ ජියෝලොජි වගේ නෙවෙයි. ජියෝග්‍රැෆි වල කරන්නේ මේවා ඒ පෘථිවි පෘෂ්ඨය මත පිට සිදුවන ක්‍රියාවලිය. භූකම්පන විද්‍යාවේදී අපි පෘථිවි අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලින් ගැන අධ්‍යයනය කරනවා. අපි බලමු මේ භූකම්පන හා තරංග වලට කලින් පෘථිවිය අභ්‍යන්තරයේ කොහොමද හැදිලා තියෙන්නේ කියලා. පෘථිවිය අපි සැලකුවොත් එහෙම පෘථිවියේ අපේ අභ්‍යන්තරය අපි සැලකනකොට පෘථිවියේ අරය අපි සාමාන්‍යයෙන් දන්නවා කිලෝමීටර් 6400ක් එන පෘථිවියේ අරය. පෘථිවි විශ්කාම්භය ගත්තොත් එක් කෙළවරක ඉඳන් අනෙක් කෙළවරට තියෙන දුර ප්‍රමාණය වෙන්නේ 12800ක් වෙන කිලෝමීටර්. මේකෙනුත් සමකයේ පැත්තට තියෙන විශ්කාම්භය වැඩි. ද්‍රව දෙක අපි යා කළොත් උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ යා කළොත් ඒ දෙක අතර තියෙන දුර ප්‍රමාණය එහෙම නැත්නම් විශ්කම්භය අඩු වගේක් ගන්න පෘථිවියේ සමකය හරහා තියෙන විශ්කම්භය ගත්තන් පස්සේ ඒකේ වැඩි විශ්කම්භයක් වෙනවා. අපි සාමාන්‍යයෙන් ඒ දෙකම එකට එකතු කරලා ඒ විශ්කම්භ දෙකම එකට එකතු කරලා ඒකේ සාමාන්‍ය අගයක් අරගෙන අපි කියලා කියන පෘථිවිය ගෝලාකාරයි. පෘථිවියේ අරය 6400ක් කියලා කිලෝමීටර් වලින්. එතකොට පෘථිවිය අපේ මේ අරය කියලා ගන්නේ සාමාන්‍ය අගයක්. අපි පෘථිවි අභ්‍යන්තරයේ සැලකුවොත් එහෙම පෘථිවි අභ්‍යන්තරයේ කොටස් හතරකින් යුක්ත වෙනවා. කොටස් හතරයි. එක කබොල පෘථිවි මතු පිටම තියෙන ස්තරය අපේ මහද්වීප එතකොට සාගර ගොඩනැගිලි අරම මේ ඔක්කොම තියෙන්නේ කබොල තුල. ඒකට අපි කියලා කියනවා ක්‍රස්ට් කියලා. ඊළඟට ප්‍රාවරණය කියලා කියන්නේ කබොලට යටින් තියෙන්නේ. ඒකට අපි කියලා කියනවා මැන්ටල් කියලා. පිටත හරය තියෙන ඇතුලේ මේ හරයත් කොටස් දෙකකට බෙදෙනවා. පිටත හරය සහ ඇතුළත හරය කියලා. කබලේ තමයි ගොඩක් වෙලාවට තේරෙන්නේ අපේ කබල කියනකොට සාගර සහ කාන්දු ගොඩනැගිලි තියෙන එකේ ප්‍රාවරණය කියන්නේ ඊට යටින් තියෙන එකේ. ඒක සාමාන්‍යයෙන් ඒ ප්‍රාවරණයත් කොටස් දෙකකට බෙදෙනවා. ඒක ගැන අපි පස්සේ ඉස්සරහට එන ස්ලයිඩ් එක ගැන හරය ගත්තන් පස්සේ හරයත් කොටස් දෙකකට බෙදෙනවා. පිටත හරය සහ ඇතුළත හරය කියලා. අපි බලමු මේකේ රූපයක්. මේ තමයි පෘථිවිය. මේ පෘථිවිය ගත්තන් පස්සේ මේ උඩම තියෙන්නේ උඩම ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ ටික. මේක අපි හඳුනන ක්‍රස්ට් එක කියලා. ක්‍රස්ට් එක කියලා කියන්නේ උඩ තියෙන මේ කබලට අයිති කොටස. මේ උඩ මේ ගොඩනැගිලි මහද්වීප සියල්ලම තියෙන්නේ මේ ක්‍රස්ට් එකේ. ක්‍රස්ට් එකට ඇතුලේ තියෙන්නේ මේ මැන්ටල් එක. හරි එහෙම නැත්නම් මේ ප්‍රාවරණය. මේක තමයි කෝ එක. කෝ එකෙත් මේක තමයි මේ අවුටර් කෝ එක කියන එක. අවුටර් කෝ එක මේක අපි කියලා කියන ඉනර් කෝ කියලා. මේක සම්පූර්ණයෙන්ම ඝන. මේ ඇතුලේ තියෙන එක අධික උෂ්ණත්වයේ තිබුණාට ඉතා තද ඝන තත්ත්වයේ පවතින. මේ ඊට පිටත තියෙන පෘෂ්ඨය මේක ද්‍රව මට්ටමේ තියෙන්නේ.
මේ කොටස මෙන්ටල් එක මේක කොටස් දෙකකට කැඩෙනවා. කොටස් දෙකකින් යුක්තයි. මේක ක්‍රස්ට් එක ඔයගොල්ලන්ට පේන ඇති මේ පිටතේ තියෙන මේ ක්‍රස්ට් එක ගත්තොත් මේ කබොල ගත්තන් පස්සේ මේ කබොල තාමත් තුනේ. හරියට අපේ ෆුට්බෝලයක් ගත්තන් පස්සේ අර ෆුට්බෝලේ උඩ තියෙන අර හැම වගේ තියෙන කොටස වගේ තියෙන්නේ. එහෙම නැත්නම් මේක සමාන කරනවා ඇපල් ගෙඩියක් අපි ඇපල් ගෙඩියක් සැලකුවොත් එහෙම ඇපල් ගෙඩියේ පිට පොත්තට සමානයි. එතකොට ඇතුලේ තමයි මදේ තියෙන්නේ. අන්න ඒ වගේ තමයි අපි ඉන්නේ අර පොත්තේ ඉන්නේ. ඒකට කැපුවොත් එහෙම මේක නිකන් පොත්ත වගේ. මේ තමයි පෘථිවිය. ඔයගලන්ට පේන ඇති මේ කබොලේ තමයි සියලුම මහත් දීප ඒ වගේම සාගර එහෙම පිහිටන්නේ. ඒකේ තවත් බලමු ඊට වඩා මේක අපි හරස් කපුමක් කැපුවොත් මෙන්න මේ විදිහට තියෙනවා. මේක තමයි මේ තමයි සාගර තියෙන්නේ මේ කොටසේ මේක තමයි අර කඳු එහෙම තියෙන්නේ මේ කොටසේ මේක තමයි අපිට තියලා තියෙන්නේ මේ ක්‍රස්ට් එක මේක ක්‍රස්ට් එක මේකට කියන ලිතොස්ෆියර් කියලා මේක මේ සොලිඩ් කියලා කියන්නේ ඝන විදිහට තියෙන්නේ ඊට පස්සේ මේක උඩ තමයි ඔයගොල්ලන්ට පේනවා මේ මහත් දීප තියෙනවා ගිනි කඳු වගේ තියෙනවා මේවා ඔක්කොම පිටින්නේ මේ උඩ තියෙන කබොල මත එතකොට ඒක ලිතොස්ෆියර් මේක අපි කියලා කියන්නේ ඊට පල්ලෙහාන් තියෙන මේ පාෂාණ තියෙන කොටසක් මේ මෙතන තියෙන ඔයගොල්ලන්ට පේන ඇති මෙතන තියෙන සෙල්සියස් අංශක 900 උෂ්ණත්වයේ තියෙන්නේ මේ 900 උෂ්ණත්වයේ මේ කොටස තියෙන්නේ ඊට පස්සේ මෙතන මේ සුදු පාටෙන් තියලා තියෙන කොටසක් මේ සුදු පාටට අපි කියලා කියනවා මේ කොටස අවසාදිත කොටසක් ඒකල කියන්නේ දිය වෙලා ගිහිල්ලා ඉවරලා මෙතන මේ මුහුදේ තමයි එක් රැස් වෙන්නේ. අපි කියලා කියන්නේ මේවා සෙඩිමෙන්ටරිස් කියලා. හරි මේ තියෙන සෙඩිමන්ට් කියලා. හරි. ඊට පස්සේ ඊට යටින් තියෙන්නේ පාෂාණ. මේ පාෂාණ තියෙන්නේ ඒකේ ගොඩක් වෙලාවට ග්‍රැනයිට් තියෙන්නේ. ගොඩක් කළු ගල් වලින් වගේ තමයි හැදලා තියෙන්නේ. ඊට යටින් තියෙන දුඹුරු පාටට ඒකට කියනවා ලිතොස්ෆෙරික් මෙන්ටල් කියලා. මේක සාමාන්‍යයෙන් දුඹුරු පාටයි. මේක බැසෝල්ට් වලිනුයි බැසෝල්ට් කියන පාෂාණ විසින් හැදලා තියෙන්නේ. ඒක සෙල්සියස් අංශක 130 තියෙන්නේ. මෙන්න මේ කොටස මම අර කිව්වා වගේ අර අපි ප්‍රාවරණය ගත්තොත් මේ උඩම තියෙන කොටස තමයි මේ ටික අයිති වෙන්නේ. හරි. ඒකේදී අපි කියලා කියන අපර් මෙන්ටල් කියලා. හරි මේක මේ කොටස. ඊට පස්සේ මේ ලෝවර් මෙන්ටල් කියන එක. ඒ කියලා කියන්නේ පහළ ප්‍රාවරණය. හරි. ඊට පස්සේ මේක අවුටර් කෝ එක. මේ අවුටර් කෝ එකේ තියෙන්නේ බලන්න නිකල් තියෙනවා ෆෙරස් තියෙනවා. නිකල් සහ ෆෙරස් තියෙනවා මේක ලික්විඩ් එකේ තියෙන ලික්විඩ් සහ සොලිඩ් ඒ කියලා කියන්නේ ද්‍රව සහ ඝන තත්ත්වයෙන් මේක තියෙන්නේ. හරි මේක ට්‍රාන්සිෂන් සෝන් එකක් කියලා කියන්නේ මේ දෙක අතරමැදි අවස්ථාවේදී තියෙන එක. මේකේ පීඩනයක් දීලා තියෙනවා. එතකොට මේක තමයි ඉනකෝ එක. ඉනකෝ එකේ තියෙන්නේ නිකල් සහ ෆෙරස් තමයි වැඩියෙන්ම තියෙන්නේ. නිකල් සහ ෆෙරස් වැඩියෙන්ම තියෙන ලෝහ. මෙතන නිකල් සහ ෆෙරස් තියෙනවා. මේක සොලිඩ් කියලා කියන්නේ ඝනයි. හරි මේක ඝනයි ඉනකෝ එක. ඉනකෝ එක කියලා කියන්නේ අභ්‍යන්තර කෝ එක. අභ්‍යන්තර හරය ඝන තත්ත්වයේ තියෙන සෙල්සියස් අංශක 6400 තියෙන්නේ. ඊට උඩින් තියෙන්නේ අවුටර් කෝ එක. ඒක කියන්නේ පිටත හරය මේකේ තියෙන්නේ මේ ද්‍රව තත්ත්වයේ තියෙන්නේ. මෙයා ද්‍රව තත්ත්වයේ මෙතන තියෙන මේ කොටස ප්ලාස්ටික් වගේ තියෙන ඝන සහ ද්‍රව කියන අවස්ථාවේදී තියෙන්නේ. ওই විදිහට තියෙන්නේ මේවා ඇත්තටම අවශ්‍යත් නැහැ. නමුත් දැනගන්න මෙන්න මේ විදිහට තමයි අපේ පෘථිවිය හැදිලා තියෙන්නේ. අභ්‍යන්තරය ගත්තන් පස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර ප්‍රමාණය තමයි 6400. හරියට කේක් කෑල්ලක් කැපුවා වගේ නේ. අයිසින් දාපු කේක් කෑල්ලක් කැපුවා වගේ. ඔය උඩ තියෙන අයිසින් කෑල්ල තමයි අපි ඉන්නේ උඩම කොටසේ. මේ උෂ්ණත්වය මේ ගැඹුර දීලා තියෙනවා. ගැඹුර මේ යටම අපේ උෂ්ණත්වය වෙන්නේ 6700ක් වෙනවා. හරි. එතකොට අපි කබොල සැලකුවොත් මේ කබොල අපිට පුළුවන් මේ ඇපල් ගෙඩියකට සමාන කළොත් එහෙම අපේ පොළොව ඇපල් ගෙඩියකට සමාන කළොත් එහෙම ඒ පොත්තට මේ කබොල සමාන කරන්න පුළුවන්. එතකොට පොත්තට සමාන කරනවා කියලා කියන්නේ අනිත් ස්තරත් එක්ක සංසන්දනය කරනවා. අනිත් ස්තර දෙක කියලා කියන්නේ ඔතන යට තියෙන ප්‍රාවරණය සහ ඇතුලේ තියෙන හරයත් එක්ක සංසන්දනය කරනකොට ඉතාමත් තුනී ස්තරයක් වෙනවා. ඉතාමත් තුනී. දැන් මේක සාමාන්‍ය මධ්‍යම ඝනකම වෙන්නේ කිලෝමීටර් 8ක් විතර.
මධ්‍යන ඝනකම කිලෝමීටර් 8ක් විතර වෙනවා. මහද්වීප ගොඩබිම් මහද්වීපයක නම් සාමාන්‍යයෙන් කිලෝමීටර් 32ක් විතර පහළට විහිදෙනවා. ඝන පාෂාණ වලින් තමයි කබොල විහිදෙන්නේ. ඒකෝට ඔතන ඔයගොල්ලන්ට කියනවා මේ මධ්‍යන ඝනකම කිලෝමීටර් 8ක් කියලා. එතකොට මේ මෙතන ඔයගොල්ලන්ට පේනවා මහද්වීප ගත්තන් පස්සේ මෙතන ඝනකම වැඩි. ඔයගොල්ලන්ට මම පේනවා මවුස් පොයින්ට් එක අරගෙන යනවා. මෙතන ඝනකම වැඩි. මෙතන 32ක් වගේ අගයක් ගන්නවා. යා ලොකුම අගයක් තියෙන්නේ මේ හරිය. මේ හරියේදී ඝනකම අඩු වගයක් ගන්නවා. අපි බලමු මේක තමයි ක්‍රස්ට් එක කබොල සම්බන්ධව අපි කතා කරේ. මේකෙදිත් ඒ වගේ තේරෙන්නේ අපිට ගත්තාන් පස්සේ මේ ක්‍රස්ට් එක කබොල මේ කබොලේ මේ බලන්නකෝ තුනී පෙත්තක් වගේ හරියට අර උඩ තියෙන පොත්ත වගේ. ඒ ක්‍රස්ට් එකේ සාමාන්‍යයෙන් ඝනකම වෙනවා කිලෝමීටර් 5 ඉඳන් කිලෝමීටර් 70 දක්වා ප්‍රමාණය. කිලෝමීටර් 5 ඉඳන් කිලෝමීටර් 70ක පමණ ඝනකමක් වෙනවා මේ කොටස. ඒක ඇතුලේ තියෙන ප්‍රාවරණය ගත්තාන් පස්සේ ප්‍රාවරණයේ ඝනකම බලන්න 2667ක් වෙනවා මේ ප්‍රාවරණයේ ඝනකම. ප්‍රාවරණයේ ඝනකම වෙනවා 2867ක්. ඒ වගේම මේ පිටත හරය අපි ගත්තාන් පස්සේ 2266ක් වෙනවා. මේකට මේක සමාන තත්ත්වෙන් තියෙන්නේ. ඊට පස්සේ ඉනකෝ එක ගත්තාන් පස්සේ ඇතුලේ තියෙන ඇතුල් හරය ගත්තාන් පස්සේ ඒකේ ඝනකම වෙන්නේ 1216ක් වෙනවා. හරි. එතකොට මේකේ උඩ තියෙන එකෙන් තියෙන්නේ අපේ මේ වියලි ඒකල කියන්නේ ගොඩබිම් සහ සාගර තියෙන්නේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ කොටස. දැන් ඔය ඉස්සරේලා මම කතා කරපු එක තමයි දැන් ඔය අපි පිටත පෘෂ්ඨය ගැන කතා කරේ. ඊට ඇතුල් පෘෂ්ඨය තමයි ප්‍රාවරණය. අපි ප්‍රාවරණය අපි සැලකුවොත් එහෙම ප්‍රාවරණයේ කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි ඉහළ ප්‍රාවරණය, අනිත් එක තමයි පහළ ප්‍රාවරණය. හරි. ඉහළ ප්‍රාවරණය තවත් උපස්තර දෙකකට බෙදනවා. උපස්තර තුනකට බෙදනවා. එතකොට ඉහළම ස්තරයයි පහළම ස්තරයයි ඝන පාෂාණ වලින් යුක්තයි. මම ඒක පෙන්වුවා ඔයගොල්ලන්ට. අර බැසෝල්ට් පාෂාණ වලින් එහෙම යුක්ත වෙන්නේ. ඉහළ ස්තරයයි පහළම ස්තරයයි ඝන පාෂාණ වලින් යුක්ත වෙනවා. මැද ස්තරය ගත්තොත් අර්ධ ද්‍රව තත්ත්වයේ පවතින පාෂාණ වලින් තමයි සමන්විත වෙන්නේ. මැද ස්තරය. හරි. මම මේක රූප සටහනක් හැටියට අපිට පුළුවන් මෙහෙම නිකන් මම විස්තර කරන්න. දැන් අපි එකේ ගත්තන් පස්සේ එනේ මෙහෙම sorry අපි ගත්තන් පස්සේ මේක එකක් මේක අනිත් එක මේක තවත් ස්තරයක් නම් ස්තර තුනක් තියෙනවා. හරි මේ පොළවේ මේ පොළ උඩ කියලා හිතන්නේ මේ මතු පිට. මේ කොටස ඝනකම්. මේ කොටසත් ඝනකම්. එතකොට මේකේ ඝනකම් කියලා කියන්නේ ඝන පාෂාණ. මෙතනත් ඝන පාෂාණ, මෙතනත් ඝන පාෂාණ. මෙතන මේ කොටස ගත්තාන් පස්සේ මේ අතරමැදි කොටස ගත්තාන් පස්සේ ඒක ද්‍රව වලින් යුක්ත වෙනවා. මෙයා ද්‍රව තත්ත්වයෙන් පවතිනවා. ද්‍රව තත්ත්වයෙන් පවතිනකොට මේ ද්‍රවයේ උඩ මේව පාවෙනවා. මේ යට තියෙන කොටසත් ද්‍රව. එතකොට මේ ප්‍රාවරණයේ තියෙන උඩ කොටස සහ යට කොටස අපි සැලකුවොත් එහෙම ඒ අතරමැදි කොටසේ තියෙන ද්‍රව තත්ත්වයෙන් මේ ද්‍රවයේ උඩ මේ උඩ කොටස් ගොඩබිම් කොටස් ඔක්කොම පාවෙන්න පටන් ගන්නවා. හරියට අර කේක් එකක් වගේ තමයි හරි. ඒක අපි යටෙන් අපි වතුර වගේ මොනවා හරි තිබුණොත් එහෙම අර උඩ කෑල්ල මේ ඒක උඩ ලිස්සලා යනවා වගේ එකක් තමයි මෙතනත් එන්නේ. ඔය විදිහට යුක්ත වෙනවා. ඊට පස්සේ අපිට කියලා කියන ඉහළ ප්‍රාවරණය තවත් උපස්තර තුනකට බෙදේ. ඉහළම ස්තරයේ සහ පහළම ස්තරයේ ඝන පාෂාණ වලින් යුක්ත වෙනවා. මැද ස්තරයේ තියෙන්නේ අර්ධ දෙව තත්ත්වයේ පවතින පාෂාණ වලින්. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. පෘථිවි කබල සහ ප්‍රාවරණයේ ඉහළ කොටසත් ඒ දෙකම ඝන. පෘථිවි කබලත් ඝන, ප්‍රාවරණයේ ඉහළ කොටසත් ඝන. ඒ දෙක එකට ගත්තාම අපි හඳුන්වනවා ශිලා ගෝලය කියලා. අර ලිතොස්ෆියර් කියලා කිව්වේ ඒක. ශිලා ගෝලය ලෙස හඳුන්වන්නේ. මේ ශිලා ගෝලය ඒ අර උඩ තියෙන ප්‍රාවරණයේ තියෙන ඉහළ කොටසයි ඒ වගේම පෘථිවි කබලයි අර අර්ධ ද්‍රව ස්තරයේ තියෙන එක උඩ පාවෙනවා. හරි. ඒක කියලා කියන්නේ අර අතර මැද තියෙන අර ප්‍රාවරණය මම කිව්වා ද්‍රව තත්ත්වයෙන් තියෙනවා කියලා. ඒ ශිලා ගෝලයයි පෘථිවි ප්‍රාවරණයේ ඉහළ කොටසයි ඒක මත පාවෙමින් තියෙනවා. මේකත් ඒ වගේ
අර ඉස්සර වෙලා ගත්ත ටිකමයි තේන්නේ. ඒකේ ගණකම් ටික සටහන් කරලා තියෙන ක්ලාස් mental outco inco කියන එක. එතකොට දැන් මම කිව්වා මේ අපි ගත්තන් පස්සේ මේ අපි පෘථිවිය ගත්තන් පස්සේ පෘථිවියේ උඩ ශිලා ගෝලය ද්‍රවය මතු පිට පාවෙනවා. හරි? එතකොට පාවෙනවා කියලා කියන්නේ දැන් අපිට ගන්න පුළුවන් දැන් අපි හිතමු ඊටිපන්දමක් අපි හොඳට පත්තු කළා ඊටිපන්දමේ අපි උණු කරලා වතුරට දැම්මොත් මොකද වෙන්නේ? ඒවා පාවෙනවා නේද? ඔයගොල්ලෝ දැකලා තියෙනවා ජලය තුල ඊටි ටිකක් දාලා ඉවරලා අපි දැම්මොත් එහෙම ඒවා මේ ඒ ජලය තුල ජලය මතු පිට පාවෙනවා. අන්න ඒ වගේ තමයි මේ තියෙන අපේ තියෙන සියලුම ගොඩබිම් ඒ වගේම සාගර සියලුම ඒවා තියෙන්නේ තල හැටියට කෑලි කෑලි හැටියට තියෙන්නේ. ඒවා මේ අර්ධ ද්‍රව තත්ත්වයේ පවතින මේ ස්තරයේ මත පිට පාවෙනවා. එකිනෙකට සාපේක්ෂ ලෙස චලිත වෙනවා. ඒ තල එකිනෙක හා ගැටෙනකොට තමයි භූමිකම්පය ඇති වෙන්නේ. අපි ඒවට කියලා කියනවා භූ තැටි කියලා. භූ තැටි මේ අර්ධ ද්‍රව ස්තරය මත පිට පාවෙනවා. පාවෙලා ඉවරලා ඒව ගැටෙනකොට තමයි භූමිකම්පය ඇති වෙන්නේ. මේ ඕගොල්ලන්ට පේන අය විදියට මේ යට පෘථිවියේ ඇතුලේ ඉඳන් එනවා මේ මැග්මා. මෙතන ලිතොස්ෆියර් කියලා කිව්වේ ඔය මේ අර්ධ ද්‍රවය මත පාවෙන එක. මේ ඇස්ටනොස්ෆියර් කියලා කිව්වේ මේ අර අර්ධ ද්‍රව තත්ත්වයේ පවතින ප්‍රාවරණය. ඇස්ටනොස්ෆියර්. එතනින් යට ඉඳන් එන මැග්මා. මැග්මා එනවා ඉහළට. මැග්මා ඉහළට එනකොට මේක කියලා කියන්නේ ඕසනික් ක්‍රස්ට් එක. ඒ කියලා කියන්නේ සාගර තලය. මේකත් සාගර තලයක්. මේක ගොඩබිම් තලය. ඒකට කියන කන්ටිනෙන්ටල් ක්‍රස්ට් කියලා. හරි. එතන මේ දෙක බලන්න මෙතනින් එනකොට මේ තල දෙක ඈත් වෙනවා. මේත් ඈත් වෙනවා මෙහාට මෙහාත් ඈත් වෙනවා. එතකොට මෙන්න මේ තීරුව තියෙනවා නේද? මෙන්න මේ තීරුවේ ඇති වෙන ගිනි කඳු වලල්ලා. මේ තියෙන්නේ මේ ඊට පස්සේ දැන් මෙතනින් ඇතුල් වෙන මෙතනින් දැන් යනවා මැග්මා තමයි මෙතනින් එළියට එන්නේ. මැග්මා එනකොට ඇති වෙන පාෂාණ අලුත් පාෂාණ. මේවා අලුත් පාෂාණ. ඒ මැග්මා ඝනීභවණය වීම තමයි පාෂාණ හැදෙන්නේ. හරි. මෙහාට ඈතට යන්න අපි දන්නා මේ පාෂාණවල වයස වැඩි වෙනවා. ඒ කියලා කියන්නේ අවුරුදු දහස් ගානකට මිලියන ගානකට පස්සේ ඇතිවෙච්ච ඉස්සර ඇතිවෙච්ච පාෂාණ තමයි මේ හරියට තියෙන්නේ. මේ පැත්තේ. ඒක තමයි මේක තියෙන rocks increasingly older කියලා. හරි. එන්න මේ පාෂාණවල වයස වැඩි වෙනවා. මේවට අපි කියලා කියනවා transform fault එකක් කියලා විභේදයක්. මේක විභේදයක්. මේ තියෙන විභේද. මේවට කියන්නේ විභේද. මේ කියන්නේ mid ocean ridge එකක්. ridge එකක් කියලා කියන්නේ නෙරියක් නේද? මේක නෙරියක් වෙනවා. මේ පැත්තෙත් ඔයගොල්ලන්ට පේනවා rocks increasingly older. ඒ කියලා කියන්නේ එන්න පාෂාණවල වයස වැඩි වෙනවා. දැන් බලන්න මෙතනින් මොකද්ද වෙන්නේ කියලා. දැන් මෙයා මෙතනින් මැග්මා උඩට ඇවිල්ලා මේ ක්‍රස්ට් එක මේ විදිහට ඈත් වෙනවා. දැන් මේකේ මෙතන තියෙන ගොඩබිම් ක්‍රස්ට් එක ගොඩබිම් තැටිය මේක තමයි සාගරික තැටිය. සාගරික තැටිය මෙහිම පල්ලෙහාට යනවා. සාගරික තැටිය මෙහිම පල්ලෙහාට යනකොට මේ පල්ලෙහා උෂ්ණත්වය වැඩි. අධික උෂ්ණත්වයේ තියෙනවා. අධික උෂ්ණත්වයේ තියෙනකොට වෙන්නේ දැන් ඕගොල්ලෝ දන්නවා සාගරයක් අපි සැලකුවොත් එහෙම සාගරයේ මේ යට තියෙන කොටසේ සාගරයේ මේ යට කොටසේ තියෙන්නේ අවශාදිතයන්. අවශාදිත තියෙන්නේ. ওই අවශාදිත තට්ටුව මේකත් එක්ක පොළව අභ්‍යන්තරයට ගමන් කරනවා. හරි මේ සබ්ඩක්ටින් කියලා කියන්නේ මේවා මේ ගිලෙනවා හරි. මේවා යනවා මේවා ගෙහිල්ලෙවිලා මෙතෙන් එනවා මෙතෙන්දී මේවා මේ අධික උෂ්ණත්වයටපත් වෙනවා. අධික උෂ්ණත්වයටපත් වෙනකොට මේවා ඉහළට එන්න පටන් ගන්නවා. මේ තියෙන ගිනි කඳු. එතනින් පස්සේ ගිනි කඳු එන්නේ. හරි වෝල්කැනෝස්. හරි ගිනි කඳු එනවා. එතකොට ගිනි කඳු ඉහළට එනකොට ওই ගිනි කඳු වල සෑදෙන පාෂාණ මේ අවසාදිත පාෂාණ අපි කියලා කියන විපරීත තත්ත්වයට පත් වෙච්ච අවසාදිත පාෂාණ තමයි ගොඩක් එන්නේ. ඕගොල්ලෝ දැකලා ඇති ගොඩක් වෙලාවට අර මේ අපි ගන්න ක්වාඩ්සයිට් කියලා පාෂාණයක් තියෙනවා. ක්වාඩ්සයිට් කියන ඒවා හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහට ගිනි කඳු ඒකල කියන්නේ අවසාදිත පාෂාණ අපි කියලා කියනවා මේ විපරීතකරණයට භාජනය වෙනවා කියලා. මේ විදිහට ගිහිල්ලා ඉවරලා තමයි අපිට ඒ වගේ පාෂාණ අපිට ලැබෙන්නේ. එතකොට මේක ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති දැන් කොහොමද මේ තැටි ගමන් කරන්නේ කියන එක. පෘථිවි අභ්‍යන්තරයේ මේ විදිහේ තැටි තියෙනවා.
ඒ තියෙන දුර්වල ස්ථාන හරහා මැග්මා එනවා. මැග්මා ඇවිල්ලා මේ දෙපැත්තට තල්ලු කරනවා මේ අධික පීඩනය. මේ ලොකු විශාල දෙයක් මෙතෙන්දි කරන්නේ. මෙන්න මේ විදිහට තියෙනවා. මෙන්න මේ විදිහට තැටි තල්ලු වෙන්න පුළුවන් මේ ආකාරයට මේ තැටි දෙකක් තල්ලු වෙන්න පුළුවන් තිරස් දිශාවට. තිරස් දිශාවට තල්ලු වෙන්න පුළුවන් මේ විදිහට. ඒ විදිහට දෙපැත්තට යන්න පුළුවන්. මේ ප්ලේට් දෙකක් තල දෙකක් මෙයා මේ පැත්තට යන්න පුළුවන් මෙයා මේ පැත්තට යන්න පුළුවන්. අන්න එහෙම එකක් තමයි අපි කලින් දැක්කේ. මේ දෙපැත්තට යන එක. මෙහෙම යන්නේ තැටි දෙක. ඒක දෙපැත්තට යන තැටි දෙක. මේ දෙපැත්තට යන තැටියක් මෙහෙම වෙන්නත් පුළුවන්. තැටි දෙක මේ එකක් මෙහාට ගිහිල්ලා අනික අනිත් අතට එන්න පුළුවන්. මේ තැටියක් එක තැටියක් යට තව තැටියක් යන එකක්. ඒගොල්ලෝ දැක්කා එක තැටියක් මත තවත් තැටියක් යන ආකාරයක් දැක්කා මෙතෙන්දි මේ තැටිය මෙහෙන් තල්ලු වෙනකොට මේ තැටිය යනවා පල්ලෙහාට. අස්සේ යනවා මෙරෙන්ගල දැන් ওই කඩදාසි පොත් දෙකක් එක තැනක තිබ්බොත් සමහර වෙලාවට එක පොතක පිටු අනිත් පොතේ පිටු අස්සේ යන්නේ. අන්න ඒ වගේ. ඒ විදිහට තල්ලු වෙලා යන්න පුළුවන්. ඒ විදිහට යන එක මේ තියෙන්නේ සාගරික කබොල මෙතන තියෙන්නේ සබ්ඩක්ටිං ප්ලේට් කියලා කියන්නේ මේ ගිලන මේ එක. ඊට පස්සේ මේක මහද්වීපික තලය. මේ වෙන්නේ ඕගොල්ලන්ට පේන ඇති මේ තල දෙක මෙතන ඈත් වෙනවා. මේ තල දෙක ඈත් වෙන එකක් තියෙන්නේ. මෙයා මෙහෙට යනකොට මෙහා උඩට මෙහෙම ඉස්සෙනවා. උඩට ඉස්සෙනකොට මේ ගිනි කඳු වලලු ඇති වෙනවා. මෙයා මෙහාට යනවා මෙයා මේ පැත්තට එනවා. මේ පැත්තට එනකොට මේ දෙන්න දෙපැත්තට එනකොට මෙතන ඇති වෙන්න ඕනේ බෑවුමක්. මේ ඕගොල්ලන්ට පේන ඇති මේ විදිහේ දිගටම පොළවේ බවුන්ඩරියක් හැදිලා තියෙනවා මේ. මෙහෙන් ඈත් වෙනකොට මෙහෙන් පල්ලෙහාට කිඳා බහිනවා. මේ කැඩිලා තියෙන්නේ. අර ඒක ආගාධ හැදෙන්නේ මේ වගේ. මේවා තියෙනවා මේ අපේ ලංකාවේ නෑ පිටරටවල මේ විදිහට දිගටම සෑදිච්චි මේකට කියලා කියන්නේ මොනවද? ඒකට කියලා කියන්නේ කන්ටිනෙන්ටල් රිෆ් සෝන් කියලා දෙන්නේ හරි. මේ විදිහේ අපි හිතමු ආගාධ කියලා. ආගාධ ඇති වෙනවා. මේත් ඒ වගේ එකක් මේ දෙකක් ඉහළට යනවා. මේත් එන්නේ රිජ් එකක් නේ. ඕසනික් ස්ප්‍රෙඩින් රිජ් එකක්. අර ඉස්සරහට මෙහෙම දෙපැත්තට යනවා. මේ සාගරය තුල තමයි තියෙන්නේ. මේ ට්‍රෙන්ච් එකක්. ට්‍රෙන්ච් එකක් කියලා කියන්නේ මේ කාණුවක් වගේ මේ. මේක කාණුවක් වගේ එකක් තියෙන්නේ. මෙතන තියෙන ආය තවත් එකක් තමයි මේ පොළොව අභ්‍යන්තරයේ අධික උෂ්ණත්වයේ තියෙන්නේ. අධික උෂ්ණත්වයේ තියෙනකොට සංවහන ධාරා ඉහළට එනවා. සංවහන ධාරා ඉහළට එනවා. ඒ සංවහන ධාරා ඉහළට එන ස්ථානය තමයි මේකේ එන ස්ථානය. අපි ඒකට කියලා කියන හොට් ස්පොට් එකක් කියලා. හොට් ස්පොට් එකක්. එතනින් එනවා මේ තනි මේකේ මෙතන මේකේ නම් එන්නේ ගිනි කඳු වලල්ලක්. මෙතන ඉඳන් මේ දක්වාම එන ගිනි කඳු වලල්ලක් තියෙන එක දිගටම. මෙතන තියෙන තනි තැනක් නේ. ඒතර තියෙන්නේ තනි සීල් වෝල්කැනෝ එකක් තියෙන්නේ. මෙතෙන්දිත් අපිට පේන වෝල්කැනෝස් මේ කඳු ගිනි කඳු පේලියක් තියෙනවා. මේ ඔක්කොම මේ බවුන්ඩරි වලදී හැදෙන්නේ. ඒ කියන්නේ පෘථිවිය ගත්තන් පස්සේ පෘථිවිය තල වලින් යුක්තයි. ඒ තල වලින් තමයි පෘථිවිය නිර්මාණය වෙලා තියෙන්නේ. ඔකට දන්න ඇති අපේ අභ්‍යන්තරයේ අවුරුදු මිලියන මෙතන තියෙන ජුරාසික් යුගයේදී තිබිලා තියෙන්නේ මේ සියලුම මහද්වීප එකට තිබිලා තියෙනවා. සියලුම මහද්වීප එකට තිබිලා තියෙන්නේ. ඒකට අපි කියලා කියන ෆැන්ජියාව කියලා. ඔය අහලා ඉතින් ෆැන්ජියාව කියලා කියන්නේ එතෙන්දී ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ ඇමරිකාව. මේ යට තියෙන්නේ දකුණු ඇමරිකාව. දකුණු ඇමරිකාව මේ තියෙන්නේ අප්‍රිකාව. මේ තියෙන්නේ අප්‍රිකාව. මේ දකුණු ඇමරිකාවයි අප්‍රිකාවයි ඒ වගේම මේ කොටස මෙන්න මේ කොටස කියලා කියන්නේ උතුරු ඇමරිකාව. මේව ඔක්කොම එකට තිබිලා තියෙන්නේ. මේ සියලුම ඒවා එකට තිබිලා තියෙන්නේ. පස්සේ මේ මෙතනින් ඇති වෙලා තියෙනවා පැසිෆික් සාගර මේ කියලා කියන්නේ මෙතන ඇති වෙච්ච සාගරයේ අර විදිහේ අර සාගරයේ දෙපැත්තට යන අවස්ථාවක්. ඔයගොල්ලෝ දැක්කා? මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙලා මේ ඔක්කොම මේ දෙපැත්තට තල්ලු කරලා තියෙනවා. මහද්වීප ඒ දෙක ඇමරිකාවයි දැන් ඇමරිකාවයි අපි හිතමු දකුණු අප්‍රිකාවයි මේ වගේ තැනක තියෙන්නේ කියලා. එතකොට මෙතන ඇති වෙනවා මේ වගේ ගිනි කඳු වලල්ල. ගිනි කඳු වලල්ල නිසා මෙයා මේ පැත්තට ඈත් වෙනවා, මෙයා මෙහාට ඈත් වෙනවා. ඒ විදිහට තමයි
මේ ඇමරිකාවයි දකුණු අප්‍රිකාවයි වෙන් වෙලා තියෙන්නේ. ඒකට ජුරාසික යුගයේ තිබිලා තියෙන්නේ මේ විදිහට. ඒකට මේකේ හිටපු දකුණු අප්‍රිකාවේ හිටපු ඩයිනෝසර්ස්ලා ඉඳලා තියෙනවා මේ දකුණු ඇමරිකාවේ. හරි. ඒකට මේ මෙතෙන්ට සම්බන්ධයි. අපි ඉන්දියාවට සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා. අපි ඉඳලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවට සම්බන්ධ වෙලා. ඕස්ට්‍රේලියාවට සම්බන්ධ වෙච්ච කොටසක් තමයි ලංකාව. හරි. එහෙමයි හිතන්නේ. හිතන්නේ කියලා කියන්නේ මේව ඕගොල්ලන්ට පේනද මේ මුට්ටු කරන්න පුළුවන් මේ? මේකට අපි කියලා කියන පැංජියාව කියලා. මේ දෙන්නේ මම අර කිව්වේ අර ඇමරිකාවයි වෙන් වෙලා තියෙන්නේ මෙන්න මේ තලයේ. මෙන්න මෙහෙම. මේ තමයි සාගරය. දැන් මේකේ පෙන්නලා නැහැ සාගරය. මෙතනින් මෙහෙම ගිහිල්ලා මෙන්න මේ කොටසේ තමයි මෙතනින් තමයි වෙන් වෙලා තියෙන්නේ. හරි මේක මෙයා මෙහාට යනවා මෙයා මේ පැත්තට යනවා. මෙයා ඈත් වෙනවා. මේ ඕගොල්ලන්ට පේනවාද මේ කෙලවරයි මේකේ කෙලවරයි මුට්ටු කරා එක. මේ කෑල්ල ගිහිල්ලා මෙතෙන්ට මුට්ටු වෙනවා. මේ මෙතන කෑල්ල මෙතෙන්ට මුට්ටු කරන්න පුළුවන්. මේක ගිහිල්ලා මෙතෙන්ට සම්බන්ධ කරගන්න. මේවත් ඔක්කොම මේවට සම්බන්ධ වෙලා තියෙනවා. අපි ඉඳලා තියෙන්නේ මෙහි ඕස්ට්‍රේලියාවේ. ඕස්ට්‍රේලියාවෙන් ගිහලා මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි නම් මේ භූතල මායින් වල නෙවෙයි ඉන්නේ මේ. මේවා තමයි අපි කියලා කියන්නේ භූතල මායින්. මේවා භූතල මායින් වෙනවා. මේවත් භූතල මායින්. අපි භූතල මායින් වල නෙවෙයි ඉන්නේ. ඒ නිසා අපිට කිසි ගැටලුවක් නැහැ නේ. මෙන්න මේ කොටස භූතල මායින්. නේපාලය සහ ඉන්දියාව මේ අවගලන්ට පේන ඇති මේ තමයි සුමාත්‍රා දූපත්. මේ ගිනි කඳු වලලු තියෙන්නේ මේ රතු පාටින් දක්වලා තියෙන්නේ මේවා ඔක්කොම ගිනි කඳු වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ හරිය භූමිකම්පා ඉතාමත් ඉහළයි. මේ ජපානි බලන්න. ජපානි අපි සැලකුවොත් මේ හරියනේ ජපානි තියෙන්නේ. ජපානි ගත්තන් පස්සේ ජපානෙත් ගිනි කඳු වලල්ලක තියෙන්නේ. ඒ නිසා ජපානිය හැමදාම කියලා කියන්නේ අවුරුද්දකට සැරයක් විතර භූමිකම්පාවක් වෙනවා. විශාල භූමිකම්පාවක්. මෙන්න මේවා තමයි තල වෙන්නේ. මේක ඕස්ට්‍රේලියානු තලය. මේක යුරෝපා තැටිය. මේවට එක නම් දීලා තියෙන්නේ. මේවා ජියෝග්‍රැෆි වල නම් කරන විවිධ නම් දීලා තියෙනවා. හරි. මේ තැටියට අපි කියලා කියන ඕස්ට්‍රේලියානු තලය කියලා තමයි එන්නේ මේක. හරි. අපි ඒ තලයේ තමයි මේ සාගරවල තියෙන කොටස් තමයි තියෙන. ඔයගොල්ලන්ට පේනවා මේ හරිය තමයි ගොඩක් වෙලාවට ඇති වෙන්නේ. ගිනි කඳු ඇති වෙන්නේ. එතකොට ওই ශිලාගෝලය අපි කිව්වා මේ විදිහට ශිලාගෝලය පාර්ශ්වික ලෙස කොටස් ගණනාවකට බෙදලා තියෙනවා. ඔය දැන් මම කතා කරපු කොටස් ටික ඔය ලියලා තියෙන්නේ. බෙදී ඇති අතර එම කොටස් ගෝලීය තල ලෙස හැදෙන්නේ. මෙම තල අර්ධ ද්‍රව තත්ත්වයේ පවතින පාෂාණ අඩංගු ස්තරයේ මත එකිනෙකට සාපේක්ෂ ලෙස චලිත වෙනවා. මෙම තල එකිනෙක හා ගැටීමේදී භූමිකම්පා ඇති වෙනවා. හරි? ගැටීමේදී තමයි භූමිකම්පා ඇති වෙන්නේ. එතකොට භූමිකම්පා ඇති වෙන්න හේතුව තමයි පොළව තුල ඇතිවන අස්ථායි භාවය. අස්ථායි භාවය නිසා පොළව අභ්‍යන්තරේ පාෂාණ බිඳ වැටෙනවා. දැන් මම කිව්වා ස්තර ඒ කියලා කියන්නේ තැටි ඇදෙනවා. ඒ කියලා කියන්නේ පාෂාණ ඇදීම් සිද්ධ වෙනවා. පාෂාණ තෙරපීම් සිද්ධ වෙනවා. හරි? එතකොට වෙන්නේ පාෂාණ ඇදෙනකොට කැඩිලා යනවා. පාෂාණ දෙකක් එකිනෙකට තද වෙනකොට පුපුරනවා. එතකොට ඒ වගේ ක්‍රියාවලියෙන් සිදු වෙනකොට අති විශාල ශක්ති ප්‍රමාණයක් මුදාහරිනවා. ඒ මුදාහරින ප්‍රතිඵලය ඒ මුදාහරින ශක්තිය නිකුත් වෙන්නේ තරංග ලෙස. ඒ තරංග ලෙස නිකුත් වෙන ඒව තමයි අපට භූමිකම්පා ලෙස අපට දැනෙන්නේ. එතකොට භූමිකම්පා සහ ගිනි කඳු මේ නිර්මාණය වෙන්නේ මේ පොළව තුල ඇතිවන මේ විදිහේ තැටි වල ඇතිවන අස්ථායි භාවය නිසා. මොකද හැම වෙලාවෙම තැටි චලිත වෙනවා. තැටි අතර ගැටීම් සිද්ධ වෙනවා. තැටි එකිනෙකින් වෙන් වෙලා යනවා, කැඩිලා යනවා, පාෂාණ බිඳෙනවා. එතෙන්දී අතිවිශාල ශක්ති ප්‍රමාණයක් උදාහරිනවා. ඔය තැටි වල තියෙන ආකාරය මේ කැඩිලා යන ඒවා. මේ කැඩිලා යන එක. මේ කියලා කියන්නේ ලිතොස්ෆියර් කියලා කියන්නේ අර කොටස් දෙකම. එතකොට එන්නේ වැලි එකක්. නිම්නයක් ඇති වෙන්නේ මේ. අති විශාල නිම්නයක් ඇති වෙනවා. ඔයගොල්ලන් මේ ඉන්ටර්නෙට් එකට ගියොත් එහෙම මේවා ගන්න පුළුවන් මේ ඇමරිකාවේ තියෙන ඔය මේක මම හිතන්නේ කලාපයක් බවට පරිවර්තනය කරලා තියෙන මේ පරිසර කලාපයක් අති විශාල මේ වැලි එකක් තියෙන්නේ මේ විදිහට. මොන නම මතකයි ඒකේ බලන්න මේ අපි ඉන්ටර්නෙට් සර්ච් කරලා බලන්න පුළුවන්. මෙතන තියෙන රිෆ්ට් වැලි, මෙතන තියෙන මිඩ් ඩෝසන් රිජ් කියලා එකක්. මේ දෙක තැටි මේ විදිහට යනවා.
තවත් මේ තැටි දෙකක් එනවා මේ ප්ලේට් 1 ප්ලේට් 2 කියලා කියන්නේ තල. මේ පළවෙනි තලය මෙයා දෙවෙනි තලය. මේ තලය මෙහෙට එනවා මේ තලය මෙහෙට එනවා. එතකොට පේනවා එකක් උඩ එකක් ඉස්සලා යනවා. මෙතන සාගරික තල. මෙන් බලන්න තව තැටි දෙකක් නේ. එකක් පල්ලෙහා මේ ගොඩබිම් තැටි දෙකක් හරි. ගොඩබිම් තැටි දෙකක් තියෙන්නේ. එක තැටියක් මෙහෙට එනවා. අනිත් තැටිය පල්ලෙහාට යනවා. දෙන්න තෙරපෙනවා. මේ තෙරපෙනකොට මේ කඳු ඇති වෙනවා. මේ කඳු ඇති වෙනවා. මේ හරි කඳු ඇති වෙනවා. මේක ට්‍රාන්ස්ෆෝම් මේ ෆෝල්ට් එකක් කියලා කරන මේකේ තැටි යන්නේ අනිත් පැති වලට. එක තැටියක් මෙහෙට එනවා. තවත් තැටියක් මෙහෙට යනවා. මේ තැටි දෙකක් එකිනෙකට ලං වෙනවා. මේ තැටි දෙකක් එකිනෙකට සාපේක්ෂව අනිත් පැත්තට යනවා. තවත් තැටි දෙකක් එකක් මෙහෙට එනවා අනිත් තැටිය මේ පැත්තට එනවා. මේ තැටි දෙක එකිනෙකාගෙන් වෙන් වෙලා යනවා. එතකොට අපිට මේ විදිහට තමයි ගොඩක් වෙලාවට අපිට භූමිකම්ප ඇති වෙන්නේ. භූමිකම්ප ඇති වෙන්නේ මේ ඇදීම් සහ මේ තල්ලු කිරීම නිසා පොළව අභ්‍යන්තරයේ පවතින පාෂාණ පොළව අභ්‍යන්තරයේ තියෙන පාෂාණ අතිවිශාල ලෙස බිඳ වැටීම් වලට ලක් වෙනවා. කැඩෙනවා, බිඳෙනවා. එතකොට භූමිකම්ප ඇති වෙනවා. මේ පේන්නේ තවත් එකක් ඔයගොල්ලන්ට මම ගත්ත ස්ලයිඩ් එකක්. ඔයගොල්ලන්ට පේන ඇති මෙතනත් මේ තියෙන තලයක් මේ තලය මෙහෙම යනවා මෙහෙ ලිස්සලා. මේ තලය මේ තලයේ ලිස්සලා යනකොට මේ තලය මත යන්නේ පේනවා ඇති ඔයගොල්ලන්ට මෙතනින් ගිනි කඳු එනවා නේ. ගිනි කඳු කලල්ලක් එනවා මේ මෙතන මේ පේන ඇති. දුම යනවා මෙතන. මෙහෙට එනවා උඩට එනවා මේ මෙතන පෘථිවිය මෙතන තියෙන මේ කුහර කොටසක් නේ. පෘථිවියේ කුහර කොටසක්. නේ කුහර කොටසක් එතන මැග්මා පිරෙනවා. මැග්මා පිරෙනවා කෙල්ල මේ උඩට යනවා කියන එක. මේ අතිවිශාල කුහරය. මේ මෙන්න මේ වගේ තැන්වල තමයි ගොඩක් වෙලාවට අර දියමන්ති හැදෙනවා කියලා කියන්නේ. දියමන්ති හැදෙන්නේ මේ වගේ තැන්වල. මේ සල්ෆර් ගොඩක් වෙලාවට නිකුත් වෙන්නේ. එතන තියෙන සල්ෆර් කහ පාට මේ ගොඩක් වෙලාවට ගිනි කඳු ඇතිවන ස්ථානවල තියෙන්නේ සල්ෆර් තියෙනවා. ගොඩක් පේනවාද මේ? මෙයා මෙහෙට එනවා. මෙයා මේ පැත්තට මෙහෙම ගිහිල්ලා. මේක අධික උෂ්ණත්වය දැන් මේ ගොඩ බිමනේ තියෙන්නේ. මේ එතන ඉතා අධික උෂ්ණත්වයේ තියෙන්නේ. එතකොට මේවා උණු වෙනවා. මේ යන පාෂාණ උණු වෙනවා මේ මෙතන යන මේවට අපි කියලා කියන සෙඩිමන්ටරි කියලා. සෙඩිමන්ට්ස් කියලා කියන්නේ මේවා එන අවසාදිතයන්. අවසාදිත මෙහෙට එනවා. එන අවසාදිත මෙතෙන් ආවට පස්සේ අධික උෂ්ණත්වයේ තියෙන රත් වෙනවා. රත් වුණාට පස්සේ යට අධික පීඩනයේ තියෙන්නේ. එයා උඩට එනවා. උඩට ඇවිල්ලා ගිනි කඳු ඇති වෙනවා. මේක ගිනි කඳු මෙතන තමයි දුම පිට වෙන්නේ. එතකොට මේ පෘථිවි අභ්‍යන්තරයේ ඇතිවෙන මේ ස්වභාවික පිපරීම් හේතු කොටගෙන මේ උදාහරණ ශක්තිය තරංග ලෙස තමයි චලිත වෙන්න ඕනේ. තරංග ලෙස තමයි ගමන් කරන්නේ. එතකොට මේ තරංග පෘථිවියේ පෘෂ්ඨය තුලින් යනවා. ඒ වගේම පෘථිවියේ අභ්‍යන්තරය තුලින් යනවා. අභ්‍යන්තරය තුලින් ගිහිලා පෘථිවි පෘෂ්ඨයට එනවා. පෘථිවි පෘෂ්ඨයට ආවට පස්සේ අපිට පුළුවන් ඒවා භූකම්පන රේඛා මගින් අනාවරණය කරගන්න. අපි ඒවට කියලා කියනවා භූකම්පන තරංග කියලා. එතකොට භූකම්පන අපි මේ භූකම්පන තරංග කියලා කියන්නේ අර විදිහට ප්ලේට් තල එකිනෙකා දෙසට ලං වෙනකොට සහ එකිනෙකාගෙන් ඈත් වෙනකොට පෘථිවි අභ්‍යන්තරයේ තියෙන පාෂාණ බිඳෙනවා. බිඳීම නිසා තමයි මේ තරංග ඇති වෙන්නේ. අපි කියලා කියන ඒවට භූකම්පන තරංග කියලා. දැන් තමයි අපට අවශ්‍ය කොටස එන්නේ. අවශ්‍ය කොටසයි කියලා කියන්නේ භූකම්පන තරංග වර්ග. අපිට දෝලනහ තරංගවල අපිට තියෙන තරංග ගැන තමයි අපට අධ්‍යයනය කරන්න තියෙන්නේ. දැන් භූකම්පන තරංග ගත්තන් පස්සේ කොටස් දෙකකට බෙදනවා. කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි අභ්‍යන්තර තරංග. අභ්‍යන්තර තරංග කියලා කියන්නේ පෘථුවිය ඇතුලේ ගමන් කරන තරංග. අපි ඒවට කියලා කියනවා දේහ තරංග කියලා. පෘථිවිය අභ්‍යන්තරේ ගමන් කරන තරංග අපි හඳුන්වන්නේ දේහ තරංග. එහෙම නැත්නම් අපි කියලා කියනවා බොඩි වේව්ස් කියලා. එතකොට මේක පෘථිවියේ අභ්‍යන්තර ස්තර හරහා තමයි ගමන් කරන්නේ. පෘථිවියේ අභ්‍යන්තරය හරහා ගමන් කරන මේ අභ්‍යන්තර තරංග. ඊට පස්සේ ඒ එන අභ්‍යන්තර තරංග පොළොව මතු පිටට එනවා. මතු පිටට ඇවිල්ලා පෘෂ්ඨයේ දිගේ ගමන් කරනවා. මෙන්න මේ තරංග අපි හඳුන්වනවා පෘෂ්ඨීය තරංග කියලා. ඒවා අපි හඳුන්වනවා එහෙම නැත්නම් surface waves කියලා කියන්නේ. මේවා යන්නේ පෘථිවි පෘෂ්ඨය ඔස්සේ. එතකොට අපිට භූකම්පන තරංග වර්ග අපිට දෙකක් ඉගෙන ගන්න තියෙන. එකක් තමයි අභ්‍යන්තර තරංග, පෘථිවිය ඇතුලේ ගමන් කරන තරංග. අපි කියලා කියන body waves කියලා. ඒ වගේම මතු පිට තරංග තියෙනවා පෘෂ්ඨය ඔස්සේ ගමන් කරන තරංග. අපි කියලා කියන ඒවා surface waves කියලා. ඒවා යන්නේ පෘථිවි පෘෂ්ඨය ඔස්සේ ගමන් කරන්නේ.
අපි බලමු මේකෙන් අපි ගත්ත අර දේහ තරංග එහෙම නැත්නම් බොඩි වේව්ස් කියන්නේ මොනවද කියන එක. අපි දේහ තරංගවල අපි සංඛ්‍යාතය සැලකුවොත් එහෙම ඒ සංඛ්‍යාතය අර පෘෂ්ඨය ඔස්සේ ගමන් කරන සංඛ්‍යාතයට වඩා වැඩි. දේහ තරංගවල සංඛ්‍යාතය ඒවා හොඳට මතක තියාගන්න ඕනේ. දේහ තරංගවල සංඛ්‍යාතය පෘෂ්ඨීය තරංගවල සංඛ්‍යාතයට වඩා වැඩි. හරි ඒ නිසා ඒවා පෘෂ්ඨීය තරංග වලට වඩා වැඩි වේගයකින් ගමන් කරනවා. ගොඩක් වෙලාවට ඔයගොල්ලන් දන්නවා MCQ එකක් දෙනකොට සංසන්දනය කිරීමක් දෙන්නේ. දීලා ඉවරලා A B C කියලා දෙනවා. A B C වලින් වඩා නිවැරදි මේ නිවැරදි වන්නේ කියලා දෙනවා. එතකොට ඒ වගේකට මේව වැදගත් වෙනවා. එතකොට දේහ තරංග වල සංඛ්‍යාතය පෘෂ්ඨීය තරංග වල සංඛ්‍යාතයට වඩා වැඩි. එම නිසා දේහ තරංග ඒ කියන්නේ පෘථිවි අභ්‍යන්තරයේ ගමන් කරන තරංග වැඩි වේගයකින් ගමන් කරනවා. ඒකට ওই භූකම්පන දැන් එයා තමයි වැඩිම වේගයකින් යන්නේ. දේහ තරංග තමයි වැඩිම වේගයකින් යන්නේ. ඒ නිසා භූකම්පන මධ්‍යස්ථානයක් වෙත පළමුවෙන්ම ළඟා වෙන්නේ දේහ තරංග. බොඩි තරංග තමයි ළඟා වෙන්නේ. එතකොට මේ අපිට මුලින්ම එන්නේ දේහ තරංග. මේ තරංගවල ලක්ෂණය අනුව අපට අඳුර ගන්න පුළුවන් මේ තරංග දෙක කෝකද කොයි තරංගෙද කියලා. භූමිකම්පා මාන වලින් ලැබෙන සටහන් මගින් අපට පුළුවන් මේ තරංග දෙක එකිනෙකාගෙන් වෙන් කර ගන්න. වෙන් කළා අපට හඳුනා ගන්න පුළුවන්. හරි එතකොට අපි කිව්වා තරංග වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේ බොඩි තරංග, ඒ කියන්නේ අභ්‍යන්තරයේ ඇති වෙන තරංග. අනිත් එක තමයි surface waves කියලා. හරි. පෘෂ්ඨීය තරංග. එකක් body waves, අනිත් එක තමයි දේහ තරංග ගත්තන් පස්සේ ඇතුලේ තියෙන තරංග ගත්තන් පස්සේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි P තරංග, අනිත් එක තමයි S තරංග. මම මේකේ අරන් තියෙන්නේ මුලින්ම P තරංග. අපි ඒකට කියලා කියනවා මේ primary waves කියලා. ඒක තමයි PN. primary waves වෙන්නේ P තරංග කියලා අපි ගන්න. එතකොට මේ P තරංග තමයි වැඩිම වේගයකින් ගමන් කරන්නේ. වැඩිම වේගයකින් ගමන් කරන්නේ P තරංග ඝන හා ද්‍රව කියන මාධ්‍ය දෙක හරහාම යනවා මේ. ඝන සහ ද්‍රව යන මාධ්‍ය දෙක හරහාම මේ P තරංග ගමන් කරනවා. මේ P තරංග අන්වායාම තරංග. P තරංග කියලා කියන්නේ අන්වායාම තරංග. ඒ කියලා කියන්නේ මේ ගමන් කිරීම සඳහා මාධ්‍යයක් අත්‍යවශ්‍යයි නේ. අන්වායාම තරංග සම්පීඩන සහ විරලන ඇති කරමින් තමයි ගමන් කරන්නේ. එතකොට පාෂාණ තුලින් ගමන් කරනකොට පාෂාණ ඇදෙනවා. ඒ වගේම ඒවා තෙරපින් වලට ලක් වෙනවා. මොකද අපි දන්නා අන්වායාම තරංග කියලා කියන්නේ සම්පීඩන සහ විරලන ඇති කරනවා. ඒකට සම්පීඩන සහ විරලන ඇති කරන්න ඕනේනේ පාෂාණ ස්තර මත. පාෂාණ තට්ටු වල පාෂාණ තුලින් යන්නේ. එතකොට පාෂාණ ඇදෙනවා. ඒ වගේම තල්ලු කරනවා, තෙරපෙනවා. හරි? ඇදීම මේ ඇතිවන ඇදීම් සහ තෙරපීම් සම්පීඩන සහ විරලන වලට ප්‍රතිසම වෙනවා. මේ තියෙන්නේ ඔයගලන්ට පේන ඇති P waves. මේ තියෙන සම්පීඩන ඇතිවන ස්ථාන. මේ සම්පීඩන, මේ සම්පීඩන. එතකොට තරංගය මේ මෙතන තියෙන්නේ direction of propagation. ඒ කියලා කියන්නේ සම්ප්‍රේෂණය වන දිශාව තමයි මේ y දිශාවට සම්ප්‍රේෂණය වෙන්නේ. මේ x අක්ෂය අරන් තියෙන්නේ, මේ z අක්ෂය විදිහට තියෙන්නේ. මෙන්න මේ කාලාවර්ත t බිඳුවේදී ආරම්භක අවස්ථාව මේ. ඊට පස්සේ t සමාන 1යි, t සමාන 2යි, t සමාන 3යි. මාධ්‍යයේ තියෙන අංශු කම්පණය වෙන්නේ මේ පැත්තට. මේ අතර කම්පණය වෙන්නේ. අය තියෙන ඕන විදියට යන්නේ. ඔයාලට පේන ඇති මැද කළු පාට එකක් තියෙනවා නේද? ඒක පාෂාණය කියලා හිතන්න. ඒක තමයි පාෂාණය. ඇත්තට පාෂාණය හිතන්න නේ පාෂාණය. බලන්න පාෂාණයට මොකද වෙන්නේ කියලා. එතනින් එනවා P wave එක. P wave එක එනවා. සම්පීඩන වලට ලක් වෙනකොට පාෂාණය තෙරපෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පාෂාණය ඇදෙනවා නේ. විරලණයට භාජනය කරනකොට ඇදෙනවා. එතකොට එක අවස්ථාවක තල්ලු කරනවා, අනිත් අවස්ථාවේදී ඇදෙනවා. එතකොට වෙන්නේ කැඩිලා යනවා. හරි. එතකොට අර ව්‍යුහය සම්පූර්ණයෙන් වෙනස් වෙනනේ. පාෂාණයේ ව්‍යුහය වෙනස් වෙනවා. පාෂාණයේ ව්‍යුහය වෙනස් වෙන නිසා ඉවේ අණුක ව්‍යුහය වෙනස් වෙනවා. එතකොට වෙන්නේ පාෂාණයේ බිඳිලා යනවා, කැඩිලා යනවා. එතකොට ওই විදිහට තමයි වේව් එකක් මේ P වේව් එකක්. ඒ කියලා කියන්නේ P තරංගයක්
ඉදිරියට සම්ප්‍රේෂණය වෙන්නේ අන්වායම තරංග ආකාරයට සම්පීඩන සහ විරලන ඇති කරමින් තමයි ගමන් කරන්නේ. එතකොට පාෂාණය ඇඩින් සහ තෙරපීන් වලට ලක් වෙනවා. ඒ නිසා පාෂාණය බිඳෙනවා. පෘථිවි අභ්‍යන්තරයේ තමයි මේ පාෂාණය බිඳීම් වලට ලක් වෙන්නේ. ඊට පස්සේ තියෙන තරංග වර්ගය තමයි S තරංග. S තරංග. මේකට කියන secondary waves. ඒක නිසා තමයි S එන්නේ. මේවා P තරංග වලට වඩා හිමින් ගමන් කරන්නේ. ඉතා වැඩි වේගයකින් ගමන් කරන අර විදිහ අන්වායාම තරංගාකාරයට ගමන් කරන P තරංග S තරංග P තරංග වලට වඩා හිමින් ගමන් කරන්නේ. දැන් අර ඉස්සරලා මම කිව්වා මේ P තරංග අපි ගත්තන් පස්සේ P තරංග ඝන හා ද්‍රව කියන මාධ්‍ය දෙක හරහාම යනවා. නමුත් P තරංග යන්නේ ඝන පාෂාණ තුලින් විතරයි. ඔන්න සංසන්දනය කරන්න පුළුවන් තව තැනක්. ද්‍රව මාධ්‍ය P තරංග සහ S තරංග සංසන්දනය කරනකොට S තරංග ගමන් කරන්නේ ද්‍රව මාධ්‍ය තුලින් පමණයි. ඝන පාෂාණ හරහා ගමන් කරන්නේ නැහැ. හරි? එතකොට දැන් P තරංග කියලා කිව්වේ අන්වායාම තරංග. S තරංග කියලා කියන්නේ තීරයක් තරංග. තීරයක් ලක්ෂණ පෙන්වන්න කරන්නේ. තරංගයේ ගමන් කරන දිශාවට ලම්බක දිශාවට තමයි පාෂාණ වල අංශුන් චලිත වෙන්නේ. තරංගයේ ගමන් කරන දිශාවට ලම්බක දිශාවට පාෂාණ අංශු චලිත වෙනවා. එතකොට S තරංගයක් තිරස් දිශාවට ගමන් කරන විට පාෂාණ අංශු ඉහළ හෝ පහළ හෝ පැත්තෙන් පැත්තට චලිත වෙනවා. හරි. මෙන්න මේ විදිහට මේට එන්නේ S තරංගයක් යන ආකාරයට මේ තරංගේ චලිත වන දිශාව හරි. මේක y අක්ෂය, මෙයා x අක්ෂය, මෙයා z වෙනවා. එතකොට මේ පේන ඕගොල්ලන්ට මේ සයින් ආකාරයට යන්නේ මේ. මෙහෙම ගියා මේ විදිහට යනවා. උඩට යනවා. මේ පාසාන වල මේ කුට්ටි හැටියට ඇඳලා තියෙන පාසාන ස්තර මේ විදිහට යන්නේ. මෙතනින් ඇතිවෙච්ච තරංගේ මෙහෙම ඉහළට යනවා. මෙයා ඉහළට යනවා. මෙයා මේ ආකාරයට යනවා. ඔය දෙන්නේ ඔය විදිහට යන්නේ. බලන්න පාෂාණයට මොකද වෙන්නේ කියලා. මේ මැද තියෙන කළු පාට දක්වලා තියෙන පාෂාණය හරියට අර පැදුරක් හරි මොකක් හරි රෙද්දක් ගසා එළුවා වගේ උඩට පල්ලෙහාට එයා යනවා. එතකොට තීර තරංගයක්. මේ තරංගයේ ගමන් කරන දිශාවට ලම්බක දිශාවට තමයි මාධ්‍ය අංශු කම්පණය වෙන්නේ. ඔකේ දාලා තියෙනවා පාටිකල් මොෂන් කියලා. ඒකල කියලා කියන අංශු චලිත වෙන්නේ උඩට පල්ලෙහාට. ඔර S wave එකත් ඔය ආකාරයට තමයි ගමන් කරන්නේ. ඊට පස්සේ low waves එහෙම නැත්නම් පෘෂ්ඨීය තරංග. පෘෂ්ඨීය තරංග මේක low කියන්නේ low එහෙම නෙවෙයි low waves. පෘෂ්ඨීය තරංග අතරින් වැඩිම වේගයකින් ගමන් කරන තරංග තමයි මේ low තරංග කියන්නේ. එතකොට මේ low තරංග මේ පෘෂ්ඨයේ ගමන් කරන තරංග. එතකොට low තරංග මේ පෘථිවියේ පෘෂ්ඨයේ පැත්තෙන් පැත්තට චලනය කරනවා. පැත්තෙන් පැත්තට චලනය කරලා තිරස් චලිතයක් ඇති කරන්නේ. පෘථිවි පෘෂ්ඨයෙන් පහළට යනකොට low තරංග නිසා ඇතිවන පාෂාණ අංශු වල චලිතවල විස්තර ක්‍රමයෙන් අඩු කරනවා. මේකේ තියෙනවා මේ මගේ ගාව මේ මේකේ 3D වලින් හදපු එකක්. මේ තමයි low තරංගය. මේකේ පේන ඇති ඔයගොල්ලන්ට මේ තරංගය ඉදිරියට සම්ප්‍රේෂණය වෙනවා. සම්ප්‍රේෂණය වෙනකොට මෙන්න මේ විදිහට තමයි තරංගය මෙහෙම නැමිලා හැරිලා ඔන්න ඔහොම යන්නේ මේ තරංගෙ. බරිය වගේ යන්නේ. එතකොට මේ පේනවා ඇති ඒකේ උඩ මතු පිට පෘෂ්ඨයේ තමයි විරූපණයට ලක් වෙන්නේ මේ. මතු පිට පෘෂ්ඨයේ ලක් වෙන්නේ මේ යට ඒවා එහෙම නෑ මේ. බලන්න මේ යටම තියෙන කොටස්. පෘථිවි පෘෂ්ඨයේ ඇතුලේ තමයි මේ පෘථිවි පෘෂ්ඨයේ මතු පිට තමයි මේ විස්ථාපන වෙන්නේ මේ. ඔයගොල්ලන්ට පේන ඇති මේ විස්තර වෙනස් වෙන ආකාරය මේ දම් පාටින් දක්වලා තියෙන්නේ. මෙයා මෙහාට තල් වෙනවා මෙයා මේ පැත්තට තල් වෙනවා මේ උඩ මෙහාට යනවා මෙයා මේ පැත්තට එනවා මේ මෙතන අංශු මෙහෙට යනවා මෙහෙම ගිහිල්ලා අන්න ඒ විදිහට මේ මෙතන අඩුයි විස්තරය අඩුයි මෙතන මේ විස්ථාපනයේ වැඩි මෙතන තමයි උඩම තමයි විස්ථාපනයේ වැඩි මාගයක් ගන්න මේ දෙන්නේ බලන්න යට මොකක්වත් එන්නේ නැහැ
අර උඩ තමයි කම්පණය වෙන්නේ. එතකොට ඔය භූමිකම්පාවලදී වැඩිම හානියක් වෙන්නේ මේ ඔය මත පිට ගමන් කරන මේ ලොව් තරංග වලින්. ලොව් තරංග වලින් තමයි වැඩිම හානියක් වෙන්නේ. බලන්න කොච්චර ලොකු විස්ථාපනයක් ඇති කරනවාද කියලා අතන ගොඩනැගිල්ලක් කියලා හිතන්නේ. මේ අර කළු පාට ඩොට් එකකින් දක්වලා තියන්නේ ගොඩනැගිල්ල. ඒ ගොඩනැගිල්ල අධික විස්ථාපනයකට භාජනය වෙනවා. ගොඩනැගිල්ල කඩාගෙන වැටෙනවා. යට අප්සෙට් එකක් නැහැ. යට මොකක්වත් නැහැ. උඩ තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉහළ. ඊළඟ තරංග විශේෂය තමයි පෘෂ්ඨීය තරංග විශේෂය තමයි රේලි තරංග. හරි? රේලි තරංග වෙනවා. එතකොට අපි ඔය රේලි තරංග ගත්තොත් ලොව් තරංග වලට වඩා සෙමින් ගමන් කරන්නේ. ලොව් තරංග වලට වඩා හෙමින් ගමන් කරන්නේ. මෙම තරංග මගින් පෘෂ්ඨිය රැලි කරනවා. රේලි තරංග මගින් තමයි පෘථිවි පෘෂ්ඨය මත වැඩිම විනාශයක් ඇති කරන්නේ. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. මේකේ රේලි තරංගය. මේක මේ වටේට මෙහෙම කැරකෙනවා මේ දිය රැලි වගේ කැරකෙනවා. මේවා මෙහෙම කැරකෙනවා. අඹරනවා වගේ කරනවා මේකේ රේලි වේව් එකේ. මේ විදිහට. මේ යට කොටස අඹරනවා අඩුයි මේ කොටස අඩුයි. මෙයාගේ රැලි වගේ තියෙන. වැඩි රැලි ප්‍රමාණයක් ඇති කරනවා මේකේ. බලමු මේක කොහොමද වෙන්නේ කියලා. ඔන්න බලන්න. බලලා යට තියෙන කළු කොටස මිරිකෙනවා වගේ වෙනවා. හොඳට බලා ගන්න. මේ තියෙන තරංගේ යනකොට මේ ඇති වෙන ආකාරය මේ ඔය විදිහටයි වෙන්නේ. ඒතකොට බලමු මේකේ ඔය මේ පෘථිවියේ සාමාන්‍යයෙන් භූකම්පනයක් ඇතිවන ස්ථානය අපි හඳුනන නාභිය කියලා. භූකම්පනය හට ගන්න ස්ථානයේ නාභිය අපි කියලා කියන හයිපර්සෙන්ටර් කියලා. හරි? භූකම්පනය ඇතිවන ස්ථානය. ඊට අනුරූප පොළොව මත පිට උඩින්ම තියෙන එක අපි හඳුනන්නේ අපි කේන්ද්‍රය. එහෙම නැත්නම් අපි කියලා කියන එපිසෙන්ටර් එක කියලා. හරි? ඒකට හයිපර්සෙන්ටර් කියලා කියන්නේ නාභිය. භූකම්පනය හට ගන්නා ස්ථානය. ඊට පොළොව මත පිට ස්ථානයේ අපි හඳුනන අපි කේන්ද්‍රය කියලා. එපිසෙන්ටර් කියලා කියන්නේ එතන. මේ දෙන්නේ මෙතන උගලන්ට පේනවා මේ ෆෝල්ට් එකක් ඇති වෙච්ච තැනක්, විභේදයක් ඇති වෙන තැනක්. මේ සීස්මික් කියලා කියන්නේ මේ භූකම්පන තරංග. මෙතනින් ඇති වෙනවා මෙතන තමයි ඔය පාෂාණ බිඳ වැටීම වෙන්නේ. පාෂාණ බිඳ වැටීම වෙනකොට මේ පේන ඇති ඔයගොල්ලන්ට මේ තරංග ගමන් කරනවා. මේ තරංග ගමන් කරනවා. තරංග ගමන් කරලා මේ මෙතන ඇතිවෙච්ච ස්ථානය තමයි නාභිය. මේ නාභියේ ඉඳන් තරංග නාභියට කෙලින්ම ඉහළින් තියෙන ස්ථානය අපි හඳුනන එපිසෙන්ටර් කියලා. ඔයගොල්ලන්ට ඔය ප්‍රවෘත්තියම අහනකොට කියනවා මේ ප්‍රවෘත්ති වලට කියලා කියනවා මේ එපිසෙන්ටර් එකට දුර ඒ කියලා කියන්නේ අපි කේන්ද්‍රයට දුර මෙච්චරයි කියලා ඒ ප්‍රවෘත්ති එහෙම කියනකොට කියනවා නේ. හොඳට අහගෙන ඉන්න. දැන් නම් මම හිතන්නේ ඔයගොල්ලන්ට භූමිකම්ප ටික මම මේ ටික හොඳට කෙරෙන්න කියලා හිතනවා. මෙතනින් යනවා එපිසෙන්ටර් එක. මේකෙන් තරංග ඔන්න ඔය විදිහට තමයි ගමන් කරන්නේ. තරංග ඔය ආකාරයට ගමන් කරනවා. මේක එපිසෙන්ටර් එක කියලා අපි හඳුන්වනවා. මේ දෙන්නේ මෙතන තමයි තරංග ඇති වෙන්නේ. එතන තරංග ඇති වෙනවා මේ පොළොවේ හෙල්ලෙනවා. මේ එපිසෙන්ටර් එක. මෙයා පල්ලෙහාට මේ ඔයගොල්ලන්ට පේනවා මේ තල දෙක ලං වෙනවා. තල දෙක ලං වෙන්නේ නැහැ. තල මේ දෙක ඈත් වෙනවා. මේක ඈත් වෙන එකක් නේ. එයා මෙහාට එනවා, මෙයා මේ පැත්තට එනවා. එයා මේ පැත්තට එනවා, මෙයා මෙහාට එනවා. එතකොට මෙතන මේ යට තමයි නාභිය තියෙන්නේ. ඒවල කෙලෙම උඩ තියෙන ගොඩනැගිලි වලට තමයි මේක බලපාන්නේ. මෙයා මෙන්න මේ විදිහට පේනවා මෙයා ගමන් කරන ආකාරය. මෙයා මෙහෙම යන්නේ. එතකොට මේ භූමිකම්පා අපිට මනින්න පුළුවන් වෙන්න ඕනේ. ඔය භූමිකම්පා සහ න්‍යෂ්ටික පිපිරීම් වල தත්ත්වය මැනීම සඳහා අපි භාවිතා කරන භූකම්පන බාණය. අපි පාවිච්චි කරන භූකම්පන බාණය. භූමිකම්පා සහ
න්‍යෂ්ටික පිපුරුම් වල තත්ත්වය මැනීම සඳහා අපි භූකම්පන මානය යොදා ගන්නවා. එතකොට අපි මේකෙදී අවසිතිය තමයි අපි ප්‍රයෝජනෙට ගන්නේ. මේකට පාවිච්චි කරන විශාල ස්කන්ධයක් පාවිච්චි කරන පොළවේ අභ්‍යන්තර පාසල හා සම්බන්ධ රාමුවකුත් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නා මේ ලංකාවේ නම් භූකම්පන මධ්‍යස්ථානයක් තියෙනවා පල්ලිකැලේ. පල්ලිකැලේ භූකම්පන මධ්‍යස්ථානයක් තියෙනවා. මේ අපිට ආසන්න ස්ථානයක් හැටියට තියෙන්නේ එහෙ ඔය හැම වෙලාවෙම පැය 24ම භූකම්පනයක් සිදු වෙනවද නැද්ද කියන එක සටහන් කර ගන්නවා. මේක අවස්ථිතිය කියන මූලධර්මය තමයි යොදා ගන්න. මම පෙන්නන්නම් මේකේ රූපයක්. මේක භූකම්පන මානයක්. මේකේ හදලා තියෙන ස්ප්‍රින් එකක් තියෙනවා. මේක බර ස්කන්ධයක්. මේ බර ස්කන්ධයට පෑනක් හයි කරලා කියනවා. මේ නිදහස් අවස්ථාව. ඒක කියන්නේ භූමිකම්පනයක් නැතිවන අවස්ථාව. භූකම්පනයක් නැතිවන අවස්ථාවේදී ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ භූකම්පනයක් නැතිවන අවස්ථාවේදී මේක නිකන් තනීරක් විතරයි මේවා එන්නේ. මෙයා රොටේට් වෙනවා. මෙයා කැරකෙනවා. මේ සිලින්ඩරයේ කඩදාසි නාමයක් තියලා තියෙනවා. මේ සිලින්ඩරේ කැරකෙනවා. මේ සිලින්ඩරේ කැරකෙනකොට මෙයා උඩට පල්ලෙහාට යන්නේ නැහැ. ඒ නිසා මෙතනින් ඇදෙන ඉර මෙහිම තනි රවුමක් විතරයි යන්නේ. දැන් බලන්න මෙයා උඩට යනවා කියලා. මෙයා මෙහෙම උඩට යනවා. එතකොට මෙයා ඉහළට යනවා. හැබැයි මේ ස්කන්ධය අචලයි. මෙයා කැමති නෑ චලිත වෙන්න. මෙයා කැමති නෑ චලිත වෙන්න. මෙයා චලිත නෑ කැමති වෙන්න. මෙයා එක තැනමයි තියෙන්නේ ස්ප්‍රින් එක ඇදෙනවා. මේකේ ස්ප්‍රින් එක ඇදෙනවා පල්ලෙහාට. හරි මේ මට්ටමේමයි තියෙන්නේ. මෙයා බරින් වැඩි ස්කන්ධය. මෙයා චලිත වෙන්නේ නැහැ. මෙයා එක තැනම තියෙනවා. හරි එතකොට මෙයා මෙහෙම උඩට පල්ලෙහාට එනවා. මෙයා උඩට යනවා. මේක චලනය වෙනකොට මෙයා මෙහෙම ඉහළට යනවා. මොකද මේ ස්කන්ධය එක තැනමයි තියෙන්නේ. මෙයා චලිත වෙනවා උඩට. මෙයා උඩට යනවා. පොළොව පල්ලෙහාට එනවා කියලා හිතන්න. පොළොව පල්ලෙහාට එනකොට මේ ස්කන්ධය පල්ලෙහාට එන්නේ නැහැ. ස්ප්‍රින් එක විතරක් මේ ඇකිලෙනවා. මේ බලන්න මේ ඔක්කොම තියෙන ස්කන්ධය එකම මට්ටමේ තියෙනවා. හරි. පේනවා ඇති මේ සිලින්ඩරේ පල්ලෙහාට එනවා. එතකොට වෙනවා ඔයගොල්ලන්ට මේකෙන් තමයි ඔයගොල්ලන්ට මේක තියෙන්නේ ග්‍රවුන්ඩ් එක ඒ කියලා කියන්නේ මෙයා රෙස්ට් තියෙන වෙලාවේ මේක තියෙන ග්‍රවුන්ඩ් එක මේ උඩට යනවා. මේක පල්ලෙහාට එන අවස්ථාව. ඒ කියලා කියන්නේ භූකම්පනය සිදුවන අවස්ථාව. මේක බලන්න මේ දැන් ඔන ඔය විදිහට තමයි කරන්නේ. බලන්න වේව් එකක් එනවා, වේව් දෙකක් එනවා. අපෝසරයක් බලා ගන්න. අය භූකම්පනයක් නැති අවස්ථාව සිලින්ඩරයේ භ්‍රමණය වෙනවා. P වේව් එකක් කියන්නේ ඉස්සරම P ප්‍රයිමරි වේව් එක නෙන්නේ. සෙකන්ඩරි වේව් එක එනවා. එතකොට වේව්ස් දෙකක් එනවා. මුලින්ම එන්නේ P වේව් එක. ඊට පස්සේ එන්නේ S වේව් එක. P වේව් එකයි S වේව් එකයි එන්නේ. ඒක අර ඉහළට එන එකක්. මේ විදිහට තමයි භූකම්පන ප්‍රස්ථාර තියෙන්නේ මේ බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක කියලා කියන්නේ භූකම්පන ඇති වෙන්න කලින් ඇතිවන ශබ්ද. මේ තියෙන්නේ මුලින්ම එන P වේව් එක. මේක P වේව් එක. ඊට පස්සේ එන්නේ S වේව් එක. ඊට පස්සේ S වේව් එක. මේ P වේව් එක මේක S වේව් එක. ඊට පස්සේ එන්නේ surface waves. ඉස්සරහම එනවා body waves එනවා. භූකම්පන මධ්‍යස්ථානයකට. ඊට පස්සේ එනවා surface waves. ඔයගලන්ට පේනවා ඊට පස්සේ මේ ඉකේ තියෙන්නේ මේ එහෙම ආපු කාලයත් එක්ක ආපු තරංග. මේක අපි කේන්ද්‍රයේ හොයන ආකාරය මේක පොඩි ගැටලුවක් මම දීලා තියෙන්නේ. අපිට තේරෙනවා භූකම්පන නිරීක්ෂණාගාරයකට ලැබෙන S සහ P තරංග අතර කාල පරතරය උපයෝගී කරගෙන අපි කේන්ද්‍රයේ සෙවිය හැකියි. හරි මම උදාහරණයක් දීලා තියෙනවා. මේක S තරංගය, මේක P තරංගය. මේක S තරංගය, මෙයා P තරංගය. එතකොට මුලින්ම එන්නේ
P තරංගය P තරංගයට මේ අපි කේන්ද්‍රේ ඉඳන් එන්නේ. අපි කේන්ද්‍රේ ඉඳන් එන P තරංගයට එන්න ගත වෙච්ච කාලය TP. එතකොට මෙයා අඩු කාලයක්. TS කියලා කියන්නේ වැඩි කාලයක්. S wave එක එන්නේ බරක් වෙලා. එතකොට TS වැඩි TP අඩුයි. දැන් එතකොට මේ දෙන්න ගමන් කරලා තියෙන දුර ප්‍රමාණය සමානයි. මේ දෙන්න ගමන් කරලා තියෙන දුර ප්‍රමාණය සමානයි. මම දැන් යොදනවා S සමානයි UT දානවා ඉස්සරොම P තරංගයට. P තරංගයට දැම්මොත් S කියලා කියන්නේ D, U කියලා කියන්නේ මෙයාගේ ප්‍රවේගය Vp. මෙයාගේ ප්‍රවේගය අපි හිතමු ප්‍රයිමරි වේව් එකේ ප්‍රවේගය Vp කියලා. Vp වර TP ට. එතකොට TP සමානයි D බෙදීම Vp ට. අපි TP උක්ත කළොත් T සමානයි D බෙදීම Vp වෙනවා. S තරංගයට දැම්මොත් D සමානයි Vs වරක් TS. එතකොට මේකේ මෙතන TS එන්න නැහැ. TS සමානයි D බෙදීම Vs ට. එතන TS එන්නේ P නෙවෙයි. ඒකල අපි මේකේ අපි TS වලින් අඩු කරනවා TP. අපි දන්නවා වැඩි කාලයක් ගත වෙන්නේ TS ට. TS වලින් TP අඩු කරපුවාම අපට ලැබෙනවා කාල අතර වෙනස. ඒ කියලා කියන්නේ අපට භූකම්පන මධ්‍යස්ථානයේ ලැබිච්ච අර තරංග දෙක අතර වෙනස අපිට හොයන්න පුළුවන් කොච්චරද කියලා. මේ කියලා තියෙන PS time interval කියලා කියන්නේ මේ අතර වෙනස මෙතන මෙයා මුලින්ම ආපු වෙලාවයි මෙයා ඉස්සරෝම එන වෙලාවයි තමයි ඒ time interval එක කියලා කියන්නේ කාලය අර dt කියලා මම අරන් තියෙන එක. ඒ තමයි dt. ඒක සමානයි TS වලින් අඩු කරනවා TP. කියලා කියන්නේ D ඍණ VS බෙදීම D ඍණ VP. D පොදුයි. D පොදු වෙනවා. එතකොට dt දන්නවා නම් අපිට d හොයන්න පුළුවන් කොතරම්ද කියලා. අපි දන්නවා මේ අපි ගණනය කිරීම කරලා තියෙන සාමාන්‍ය VS වලගේ VP වලගේ පැයට තප්පරයට කිලෝමීටර් 6යි VS වලගේ තප්පරයට කිලෝමීටර් 3.5ක්. මේවා සම්මත අගයන්. ඉතින් ඒකෙන් අපිට පුළුවන් d වලගේ කොතරම්ද d කියලා කියන්නේ 8.4 වරක් dt ට. එතකොට dt භූකම්පන මධ්‍යස්ථානයෙන් හොයාගත්තට පස්සේ මේ මධ්‍යස්ථානයේ ඉඳන් තියෙන දුර ප්‍රමාණය අපිට කොච්චරද කියලා හොයන්න පුළුවන්. මේ 8.4 කියන එක නියතාගයක් හරි. නියතාගයක් dt කියලා කියන්නේ කාල අතර වෙනස. එතකොට d හොයන්න පුළුවන් ගණනය කිරීමක් මගින්. මේකත් මේ මම උදාහරණයක් හැටියට දීලා තියෙනවා. අපි කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 50ක දුරකින් පිහිටි නිරීක්ෂණාගාරයක් අත්දකින S තරංග සහ P තරංග අතර කාල වෙනස සොයන්න කියලා. ඊට එන 8.4 වරක් dt තමයි d වලගේ. එම නිසා dt කියලා කියන්නේ එතකොට මෙතන කියන්නේ 504 බෙදීම 8.4 වෙන්නේ කිලෝමීටර් දීලා තියෙන 500ක් ඒ මිනිත්තු එකක් කියලා දීලා තියෙන ඒක කොතනක් හරි වැරදිද දන්නේ 8.4 බෙදීම d dt බෙදීම එන්නේ හරි මේක පොඩ්ඩක් කමන්නේ හරි ටයිප් කරනකොට කොතනක හරි වැරදිලා තියෙනවා. පෘථිවිය මත රේඛීය නොවන නිරීක්ෂණාගාර අපිට මේක ගන්න පුළුවන් අපි කේන්ද්‍රය ඇඳලා ඔය d වල අගේ හොයලා අපිට ඒ මධ්‍යස්ථානවල මධ්‍යස්ථාන තුනක් උපයෝගී කරගෙන හරියටම හොයන්න පුළුවන් අපි කේන්ද්‍රය කොතනද තියෙන්නේ කියලා. අපි කේන්ද්‍රය කොතනද තියෙන්නේ කියලා හිවෙයි. එතකොට වෙන්නේ මේ විදිහට මේ කියන්නේ ඇමරිකාවේ ඔහම එපිසෙන්ටර් එකක් හොයපු එකක් භූකම්පනයක් සිදු වෙන ස්ථානයක්. මේ චිකාගෝ භූකම්පන මධ්‍යස්ථානය එතෙන්ද ලැබිච්ච තරංග උපයෝගී කරගෙන SH P කියන තරංග උපයෝගී කරගෙන ඒගොල්ලෝ අපි කේන්ද්‍රයට තියෙන දුර හෙව්වා. දුර හොයලා මේ මධ්‍යස්ථානීය කේන්ද්‍රය කරගෙන වෘත්තයක් හදනවා. මධ්‍යස්ථානීය කේන්ද්‍රය කරගෙන වෘත්තයක් හදනවා. මේ තව මධ්‍යස්ථානයක් ගන්න තියෙන්නේ සමන කියලා තියෙන නේද? මේ මධ්‍යස්ථානයේත් ලැබිච්ච භූකම්ප SH P තරංගවල වෙනස හොයාගෙන D හෙව්වා. D හොයලා ඉවරලා මේ විදිහේ වෘත්තයක් හදනවා. ඊට පස්සේ හූස්ටන් කියන නගරය කේන්ද්‍රය කරගෙන මේ විදිහට වෘත්තයක් හදපුවාම ඔයගොල්ලන්ට පේනවා මේ වෘත්ත තුනම ඡේදනය වන ස්ථානයක් තියෙනවා. ඒ ඡේදනය වන ස්ථානය තමයි භූකම්පනය සිද්ධ වෙලා තියෙන්නේ.
මේත් ඔය හොයන ආකාරයක් earthquake එකක් ඇතිවන ස්ථානයක්. මේ ඉදියේ තියෙන මේ කාල වෙනස මේවා ඉතින් හොයාගන්න වෙන කොතරම්ද කියලා. එතකොට භූමිකම්පාවක අපි සාමාන්‍යයෙන් විශාලත්වයේ තීරණය කරන්න අපි පාවිච්චි කරන රිච්ටර් පරිමාණය කියලා. රිච්ටර් පරිමාණය මෙච්චරක ප්‍රමාණයක භූමිකම්පාවක් කියලා අපි කියනවා. සමහර වෙලාවට එක් භූමිකම්පාවක් තව භූමිකම්පාවක් වගේ දසදහස් ගුණයක් විශාල වෙන්න පුළුවන්. ඒ නිසා මේ විශාලත්වය මැනීම සඳහා ලඝු පරිමාණයක් භාවිත වෙනවා. මේක අපි හඳුනන රිච්ටර් පරිමාණය කියලා. එතකොට සම්මත ලෙස මනින ලද භූමිකම්පාවක තීව්‍රතාවය I නෝට් සාපේක්ෂව තමයි අපි අර්ථ දක්වන්නේ. මේ රිච්ටර් පරිමාණය පෙන්වන්නේ මේකේ m වලින් දක්වන්නේ රිච්ටර් පරිමාණය. ඒක සමානයි log 10 පාදයට I බෙදීම I නෝට්. හරියට අර ධ්වනි තීව්‍රතාවය වගේ තමයි මේකෙදිත් එන්නේ. m කියලා කියන්නේ රිච්ටර් පරිමාණය, I කියලා කියන්නේ භූමිකම්පාවේ තීව්‍රතාවය, I නෝට් කියලා කියන්නේ සම්මත ලෙස මනින ලද භූමිකම්පාවේ තීව්‍රතාවය වෙනවා. එතකොට එන්නේ m සමානයි log 10 පාදයට I බෙදීම I නෝට්. මේක රිච්ටර් පරිමාණය, එතන තීව්‍රතාවය I නෝට් කියලා කියන්නේ සම්මත ලෙස මනින භූමිකම්පාව කියලා අපිට ගන්න පුළුවන්. එතකොට ඕකේ දීලා තියෙනවා මේ රිච්ටර් මාපකයේ 3.4 භූමිකම්පාවට වඩා දෙගුණයක් විශාල භූමිකම්පාවක විශාලත්වය කොහොමද හොයන්නේ කියලා. විශාලත්වය සොයන්න කියනවා. රිච්ටර් මාපකයේ 3.4 භූමිකම්පාවකට වඩා දෙගුණයක් විශාල භූමිකම්පාවක විශාලත්වය. මේකෙදී අපි යොදන්නේ m සමානයි log 10 පාදයට I බෙදීම I නෝට්. එතකොට m කියලා කියන්නේ 3.4 සමානයි log 10 පාදයට I1 බෙදීම I නෝට්. මේක I1 බෙදීම I නෝට් උක්ත කරනකොට අපිට ලියන්න පුළුවන් 10 3.4 බලය සමානයි I1 බෙදීම I නෝට් කියලා. මේක I1 උක්ත කරගත්තොත් I1 සමානයි log 10 පාදයේ 3.4 බලය වරක් I නෝට් කියලා. දෙවන භූමිකම්පාව අපි ගත්තන් පස්සේ ඒකේ I2 යගේ සමානයි 2i1ට. 2i1ට. නමුත් ඒකේ අපි විශාලත්වය m කොච්චරද කියලා දන්නේ නැහැ. හැබැයි තීව්‍රතාවය ඒ වගේ දෙගුණයක් එනවා. ඒ නිසා අපිට ලියන්න පුළුවන් I2 සමානයි 10m වරක් I නෝට්. මේකෙන් අපි ගන්න. මෙන්න මේ සමීකරණයෙන්ම I1 වරක් 10 මෙතන දෙන්නේ එතකොට සිම්පල් m වරක් I නෝට්. නමුත් I2 සමානයි 2යි I1ට. මේ නිසා I2 සමානයි I1 බෙදීම I2 සමානයි 2ට. ඒකට 2 සමාන නම් මේක සුළු කරගන්න 10යි m බෙදීම 3.4 වෙනවා. ඒතකොට 10යි m සමානයි දෙගුණයක් 10 3.4. මේකේ අපි ලඝු ගණකය ගත්තන් පස්සේ m වල අගේ අපි ගත්තන් පස්සේ අපිට m වල අගේ ලැබෙනවා 3.7. එතකොට රිච්ටර් මාපකයේ 3.4 වගේ දෙගුණයක් දක්වන භූමිකම්පාවක විශාලත්වය වෙන්නේ රිච්ටර් පරිමාණයේ 3.7ක් වෙනවා. මේකමයි ආපහු මම හදලා තියෙන්නේ. එතකොට රිච්ටර් පරිමාණයේ අර්ථ දක්වලා තියෙන්නේ ස්ථානීය තීව්‍රතාවය සඳහා. ස්ථානීය තීව්‍රතාවයට. නමුත් අපිට එහි විශාලත්වයේ සෙවයන්න නම් අපි කේන්ද්‍රයේ සිටම තීව්‍රතාවයේ සෙවිය යුතුයි. ඒ සඳහා අපි පහත දැක්වෙන පරිමාණය අපි යොදා ගන්නවා. මේ තියෙන්නේ රිච්ටර් පරිමාණය ස්කේල් එක. බිඳුව සහ 1.9. බිඳුව සහ රිච්ටර් පරිමාණයේ බිඳුව සහ 1.9 අපට can be detected only by a seismograph. ඒකල කියන්නේ අපිට මේක මේ දකින්න පුළුවන් ඉන්නේ අපි පාවිච්චි කරන භූකම්පන මානයේ විතරයි. බිඳුව සහ 1.9 අතර. 2 සහ 2.9 අතර මේකේ කියලා කියන hanging objects මේ swing කියලා. ඒ කියලා කියන්නේ එල්ලලා තියෙන වස්තුන් මේවා මේ හෙලවෙනවා. උඩ එල්ලලා තියෙන බල්බ් අරම මේවා හෙල්ලෙනවා 2 සහ 2.9 අතර. මේ ලෑම්ප් ෂේඩ් එහෙම හෙලවෙනවා. එතකොට 3 සහ 3.9 අතර එකේදී කියන රිච්ටර් පරිමාණයේ 3 සහ 3.9 අතර
ඒකේදී අපිට කියලා කියනවා මොකද්ද comparable to the vibration of the passing vibration of a passing lorry. ලොරියක් අපි යනකොට ඇතිවන කම්පනයකට හා සමානයි කියලා මේ එතන දීලා තියෙන විශාල ලොරියක් යනකොට ඇතිවන කම්පනයකට හා සමාන කම්පනයක් තමයි අපිට ලැබෙන්නේ. 4 සහ 4.9 අතර අපි ගත්තාන් පස්සේ ඒකේ කියන මේ break windows or cause small objects in your home to fall කියලා. ඒකල කියන්නේ සාමාන්‍ය වීදුරු කැඩෙන්න පුළුවන්. හරි. ඒ වගේම ඉතා කුඩා වස්තුන් තියෙනවා නම් අපේ ගේ තියලා තියෙන පොඩි වස්තුන් පල්ලෙහාට කැඩෙන්න පුළුවන්. පල්ලෙහාට වැටෙන්න පුළුවන්. අල්මාරියක තියලා තියෙන වස්තුවක් තියලා තිබ්බොත් එහෙම ඒක පල්ලෙහාට වැටෙන්න පුළුවන්. රික්ත පරිමාණයේ 4 සහ 4.9 අතර. 5 සහ 5.9 අතර අපිට කියලා කියන furniture mounts chunks of plaster में මට පේන්නේ නැහැ of the walls ඒ කියලා කියන්නේ ඒකේ තියෙන මේ ගෙදර තියෙන ගෘහ භාණ්ඩ චලනය වෙන්න පුළුවන් furnitures ඒ වගේම අපි ගෙවල් වල ගහලා තියෙන මේ ප්ලාස්ටර් කියලා කියන්නේ බිත්ති වල ගහලා තියෙන කපරාදු කැඩිලා යන්න පුළුවන් රිච්ටර් පරිමාණයේ 5 සහ 5.9 අතර ඒ වගේම 6 සහ 6.9 අතර අපිට කියන damage is caused to well built structures and severe damage to poorly built structures. ඒ කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගෙදර අපි අත්තිවාරම් හදලා තියෙනවා නේ. ඒ කියලා කියන්නේ ගෙවල් වල ව්‍යුහය වෙනස්කම් වෙන්න පුළුවන්. අපි ගෙවල් හදලා තියෙනවා නම් මේ දුර්වල විදිහට ස්ට්‍රක්චර් එකක්. ඒ කියලා කියන්නේ ව්‍යුහය අපේ දුර්වල නම් අපි හදලා තියෙන ඒවා හොඳට ක්වොලිටි එකට හදලා තිබුණ නැත්නම් මේක සිවියර් ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඉතා විශාල හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම 7 සහ 7.9 අතර කියනවා 7 සහ 7.9 ඉතා විශාල එකක්. Buildings are displaced from the foundations and there are visible cracks in the earth කියලා. ඒ කියන්නේ බිල්ඩින් ගත්තන් පස්සේ බිල්ඩින් එක තැනක ඉඳන් තවත් තැනකට විස්ථාපනය වෙනවා ඩිස්ප්ලේස් වෙනවා. හරි. ඒවා ෆවුන්ඩේෂන්ස් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම කියනවා there are visible cracks in the earth කියලා. ඒ කියන්නේ පොළවේ ඇති වෙන්න පුළුවන් cracks කියලා කියන්නේ පැලුම් ඇති වෙන්න පුළුවන්. 8 සහ 8.9 bricks are destroyed and few structures are left standing. ඒ කියන්නේ මේ පාලම් එහෙම කඩාගෙන වැටෙනවා. 8 සහ 8.9 අතර හරි සමහර ඒවා ඉතුරු වෙනවා සමහර ඒවා ඒ කියන්නේ සමහර ස්ට්‍රක්චර්ස් ඉතුරු ඒවා ඔක්කොම කඩාගෙන වැටෙනවා 9 සහ 9ට වඩා ඉහළ ගත්තන් පස්සේ near total destruction and seismic waves are visible to the naked eye ඒ කියන්නේ අපට දකින්න පුළුවන් එනවා අපේ ඇහැට ඒ කියන්නේ සියලුම ඒවා විනාශ වෙනවා පෘථිවිය අභ්‍යන්තරයේ පෘථිවිය පෘෂ්ඨයේ මත පිට තියෙන ඒ වගේම අපේ පියවි ඇහැට දකින්න පුළුවන් මේ භූකම්පන තරංග පියවි ඇහැට දකින්න පුළුවන් හරි අපි දන්නා මේ සුනාමිය තුනේ 2004 දී 9.3යි භූමිකම්පාව විශාලත්වය හරි අතිවිශාල භූමිකම්පාවක් ඒ භූමිකම්පාව නිසා තමයි අතිවිශාල විනාශයක් වුණේ මුළු ලෝකෙටම හරි don't worry this really happens ඒ කියන්නේ මේ ඒ කියන්නේ කනගාටු වෙන්න එපා මේක සිද්ධ වෙන්නේ කලාතුරකින් සිද්ධ වෙන්නේ එතකොට දැන් ඕගොල්ලන්ට භූකම්පන හා තරංගවල මේකේ තියරි කොටස් ටික අපි සැලකුවොත් එහෙම තියරි කොටස් ටික තමයි ওই ටික ඕගොල්ලෝ දැක්ක ගණන් හදන්න නැහැ ගණන් හදන්න ඕගොල්ලන්ට තිබුණේ ඉතා ටිකයි තිබුණේ මේ රිච්ටර් පරිමාණේ මේ වගේ ගාණක් තමයි දුන්නොත් දෙන්නේ වෙන ඉතින් ගණන් හදන්න සමීකරණ දැනගන්න එපා ඔච්චරයි අපිට දීලා එච්චරයි අපිට කරන්න තියෙන්නේ මම හිතන්නේ මේකේ ඔයගොල්ලන්ට යමක් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති එhmenan මේකේ මට තව අර මම සුනාමි කොටසත් එක සැරයක් මම කරා ඒ කරපු ටික නෝට් එක ඕගොල්ලන්ට දුන්නා ඒකෙම ලියා ගන්න මම තව එක දවසක් ඒ සුනාමියකේ මට තව පොඩි සමීකරණ කීපයක් එකතු කරන්න තියෙනවා ඒකට සුනාමියකේ කොටසට ඒකත් අද හරි හෙට හරි ඒකේ ප්‍රසන්ටේෂන් ටිකත් ඉවර කරනවා
එතකොට ඒ සුනාමි එක ආපහු සැරයක් නැවත සැරයක් කරනවා. ඒක අර එකතු කරන්න බැරි වෙච්ච කොටස් ටික එකතු කරලා. එහෙමනම් මම හිතන්නේ අද ළමයි හොඳයි කීප දෙනෙක් කියලා කියන්නේ ගොඩක් හිටියා. එහෙමනම් මම හිතනවා පාඩම හොඳ ඇති කියලා හිතනවා. එහෙමනම් හැමෝටම ආයුබෝවන්.